සංඛ්‍යා රටා. හැබැයි මේක 10 ශ්‍රේණියේ සංඛ්‍යා රටා කියලා නම වෙනස් වෙලා සමාන්තර ශ්‍රේණි කියලා වෙනස් නමකින් තමයි එන්නේ. 10 වසරේ තියෙන්නේ සංඛ්‍යා රටා කියලා නෙමෙයි සමාන්තර ශ්‍රේණි කියලා. දැන් 8 දී 9 දී දෙකේදීම සංඛ්‍යා රටා කියන පාඩම තමයි එන්නේ. ඒක ඊට පස්සේ 10 ශ්‍රේණියේදී සමාන්තර ශ්‍රේණි කියලා වෙනස් වෙනවා. ඊට පස්සේ 11 ශ්‍රේණියේදී මේක ගුණෝත්තර ශ්‍රේණි කියලා වෙනස් වෙනවා. හැබැයි මේකේ තියෙන වටිනාකම තමයි සාමාන්‍ය පෙළ විභාගෙට ලකුණු 10ක අනිවාර්ය ප්‍රශ්නයක් මේ කොටස් දෙකෙන් ලැබෙනවා. 10 ශ්‍රේණියේ සමාන්තර ශ්‍රේණි සහ 11 ශ්‍රේණියේ ගුණෝත්තර ශ්‍රේණි කියන පාඩම. ශ්‍රේණි කියන්නේ රටාව කියන අදහසමයි. එතකොට සමාන්තර රටා ඊළඟට ගුණෝත්තර රටා. ගුණෝත්තර කියන්නේ ගුණ වෙමින් යනවා. දැන් අපි කතා කරන්නේ සමාන්තර රටාවලට ආසන්න රටා ගැන තමයි අධ්‍යයනය කරන්නේ. එතකොට මේක ඔයාලා මතක තියාගන්න කවදා හරි දවසක ඔයගොල්ලෝ තව ඉක්මනටම වැඩි කරලා යන එකක් නෑ. මම හිතනවා ඊට කලින් ඉස්කෝලෙන් හරියට එන්න පුළුවන් වෙයි කියලා නේද? කොහොම හරි ලකුණු 10ක ප්‍රශ්නයක් සාමාන්‍ය පෙළ විභාගයක මෙතනින් එනවා. මම මේ පැහැදිලි කරේ අද ඉගෙන ගන්න දේ තියෙන අනාගත තත්ත්වය. ඉතින් ඒ නිසා අපි මේක කොහොම වැදගත් මම දැන් ලොකුනේ මොනවද කියලා දුන්නේ? මොකුත් කියලා දුන්නේ නැහැ. දැන් තමයි පටන් ගත්තේ පුතේ. මොකුත් කියලා දුන්නේ නැහැ. අපි තාම පටන් ගත්තේවත් නැහැ. නිකන් නම කිව්වා විතරයි. සංඛ්‍යා රටා කියන නම කිව්වා විතරයි. හරි. එතකොට අපි බලමු ඉස්සෙල්ලාම අපි පුංචි කාලේ ඉගෙනගත්ත මොනවා හරි සංඛ්‍යා රටා තියෙද කියලා. ඔයාලට මතකද මේ ගණින සංඛ්‍යා කියලා જાතියක් තියෙනවා. පොඩි කාලේ ගණන් කරන්න පටන් ගත්තේ කීයෙන්ද? එළම බිංදුවෙන්ද එකෙන්ද? මතකයි කියන්නේ? එකෙන්. නමුත් ඔයාලා දන්නවා එකට වඩා අඩු සංඛ්‍යාවක් පස්සේ හම්බුණා බිංදුව කියලා නේද? එහෙනම් 1 2 3 4 කියලා සංඛ්‍යා රටාවක් තියෙනවා. රටාවේ අදහස තමයි ඊළඟ පද ටික කියන්න පුළුවන්. රටාවක් කියන්නේ ඊළඟ පද කියන්න පුළුවන්. දැන් ඊළඟට එන්නේ කියන්න බැයිද ඔයගොල්ලන්ට? මොකක්ද එන්නේ? 5. ඊළඟට 6. ඊළඟට 7. ඒ ආදි වශයෙන් අපිට මේ රටාවේ ඉදිරි පද කියන්න පුළුවන්. එහෙනම් ඔන්න ගණින සංඛ්‍යා. ඊට පස්සේ ඔයාලා ඉගෙන ගත්ත තව જાතියක් මෙන්න මේවා. මොකක්ද? මොන සංඛ්‍යාවද? ඔත්තේ සංඛ්‍යා කියලා જાතියක්. මතකද? ඔත්තේ සංඛ්‍යා. මොකද්ද පළවෙනි ඔත්තේ සංඛ්‍යාව? 1. ඊළඟ 3 5 7. දැන් කවුරු හරි ඔය ටික විතරක් කියලා ඉරි කෑලි 3ක් ගහනවා. ඉරි කෑලි තිත් නෙමෙයි ඉරි කෑලි. මේකේ අදහස ආදී වශයෙන් කියන එක. මෙහෙම ගහලා තිබුණොත් ඊළඟට තියෙන සංඛ්‍යාව ඔබට කියන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඊළඟට තියෙන සංඛ්‍යාව අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. එතකොට ඒ කියන්න පුළුවන් නිසා අපි කියනවා මේකට රටාවක් තියනවා කියලා. හරි. තුන්වෙනි අවස්ථාව ඔත්තේ සංඛ්‍යාවත් එක්කම එන එක මොකක්ද අනික? ඉරට්ටේ සංඛ්‍යා. ඉරට් හරියට නම කියන්න පුතේ? ඉරට්ටේ නෙමෙයි. ඉරට්ට සංඛ්‍යා. හරියට අකුරු අපි පාවිච්චි කරන්න ඕනේ. ඉරට්ට. මේක ඔත්තේ මෙතන වචනේ ඉරට්ට සංඛ්‍යා. අවධානයෙන් ඉන්න ඕනේ. මට පේනවා සමහර දරුවෝ එහෙම නැහැ කියලා. ඒ නිසා ඉක්මනට පාඩමට එන්න. අපි මේ සරල තැනින් පටන් ගත්තොත් ඊළඟට ගොඩාක් වැදගත් දේවල් ඉදිරියේදී කතා කරනවා. කියන්න පළවෙනි ඉරට්ට සංඛ්‍යාව ඔයාලා දන්නවා. 2 4 6 8 ආදී වශයෙන්. ඉරි කැලි 1 4 6 8 10 12. ඔව් හරියට හරි. ඒ විදිහට මේ ඉරි කැලි තුනෙන් කියන්නේ පුතේ ආදී වශයෙන් කියන එක. ඒකත් හොඳට මතක තියාගන්න. සංකේතනේ දැන් අපි 32ක් මෙහෙම දැම්මොත් මොකද්ද කියන්නේ? මොකක්ද කියන්නේ? දන්නවද? අනුපාතය. අනුපාත ලකුණු. අනුපාතය. ඔව් මෙහෙම තිබුණොත් මොකද්ද කියන්නේ? මේකට. ඔව් ඉක්මනට කියන්නේ. අඩු කිරීම. එතකොට ඉරි කැලි මෙහෙම આવොත් අඩු කිරීම සමානයි. ඊළඟට මේ විදිහට આવොත් සමානයි. නෑ මෙතන පුතේ. දන්නේ නැද්ද කවුරුවත්ම? ඔක කියන්නේ එම නිසා කියලා. එම නිසා කියන සංකේතය. එම නිසා කියලා ඔයාලට ඉදිරියට හමු වෙයි. එම නිසා. ඉතින් අහන්න එපා ඇයි ඒකට එම නිසා කියන්නේ කියලා මම දන්නෙත් නෑ. ඒ සංකේතයට කොහොම හරි පුරුදු කරන්න කියලා තියෙනවා ළමයින්ට එම නිසා කියලා.
දැන් මම ඇහුවොත් එහෙම ඇයි මේකට සමාන ලකුණු කියන්නේ කියලා ඔයාලා දන්නවද? මම දන්නේ නැහැ. හරියට මේකට පෑන කියන්නේ නැහැ කියලා මම දන්නේ නැහැ. ඒ කාලේ ඉඳන් කිව්වා නේද? ඒ වගේ මේක සමාන ලකුණ කියන අදහස් සංකේතය මේක එම නිසා කියන සංකේතය. ඒ වගේ ගණිතයේ සංකේත ටිකක් තියෙනවා. ඒ එක සංකේතයක් තමයි මේ ඉරිකෑලි 3. හැබැයි මේක සමහර පොත්වල තියෙන්නේ තිත් විදියට. ඒක වැරදි. ඉතින් පොත්වල ඒක කිව්වට වැඩක් නැහැ. මෙහෙම තිත් 3ක් දාලා කමාවක්. තිත් 3ක් දාලා කමාවක්. තිත් 3ක් දාලා කමාවක් තියෙන මේකත් පාවිච්චි කරනවා. නමුත් නියමයක ඒක නෙමෙයි. මෙන්න මේ විදිහට ඉරිකෑලි 3ක් තමයි එන්න ඕනේ. ඒක උසස් පෙළ මට්ටමේ දේවල්ට තේරෙයි. හරි. ඉදිරියට අපි යමු. යන්න කලින් ඔයාලා ලියන පොත අරගෙන සංඛ්‍යා රටා කියලා මාතෘකාව ලියා ගන්න. ලියලා ඉස්සෙල්ලම ලියා ගන්න ගණින සංඛ්‍යා කියලා. ගණින සංඛ්‍යා ගණන් කරන සංඛ්‍යා. ඊළඟට ඔත්තේ සංඛ්‍යා. ඊළඟට ඉරට්ට සංඛ්‍යා. ඉක්මනට ලියන්න. ලියලා අත උස්සන්න. ඊළඟට අපි ටියුට් වලට යනවා. නමුත් මේ පාඩම හොඳට පැහැදිලි කරලා තමයි යන්නේ. අද අපේ කට්ටිය තවම අඩුයි. බලමු ඒගොල්ලෝ පුළුවන් විදියට එන්න නැත්නම් වැස්සෙන්. බෝඩ් එක පේන්නේ නැහනේ. බෝඩ් එක පේන්නේ නැහැ. කාටද පේන්නේ නැත්තේ? අනිත් ළමයින්ට පේනව නේද? ඔව් සර්. ඔයා බෝඩ් එක පේන එක ටච් කරලා ගන්න ඕනේ පුතේ. බෝඩ් එක පේන එක. ඒක මගේ දෝෂයක් නෙමෙයි. ඔයා හුරු වෙන්න කායෙන් හරි අහගෙන හරි ළඟ ඉන්නව නම් කවුරු හරි වැඩි හිටියෙක් උදව් එහෙම කරා. අරන් තියෙන්නේ සර්. ඉතින් පුතේ පේන්නේ නැති වෙන්න බෑ. අපි මෙච්චර කාලෙ කරලා තියෙන්නේ සර්. ඔයාලට මොකද්ද පේන්නේ කියන්නකෝ. ඔයාලට මොකද්ද පේන්නේ? මට කළු පාට විතරයි පේන්නේ. ආයිසරයක් බලන්න මේ වෙන කාගේ හරි එකක් සර්ච් වෙලා හරි මොකක් හරි ටච් වෙලා ඇත්තේ පුතේ. සර් මම කට් වෙලා ඉන්නද? කට් වෙලා ඉන්නකෝ. හා. පෙහානි තාම සිග්නල් අඩුද පුතේ? දැන් හරි සර්. පෙහානි තාම සිග්නල් අඩුද? ඔන්න චමුදී ඉවරයි. ඉක්මනට ඉවර කරන්න මේ ටික ලියලා අත උස්සන්න අපි ඉදිරියට යන්න. චමුදී පන්සිල් වෝෂික පුතේ ඔයාගේ නම රීනේම් කරන්න මේනු කියලා තියෙන මොකද්ද පුතාගේ නම? ලක්ෂවි. ලක්ෂන්දී. පුතේ පුළුවන් නම් රීනේම් කරන්න නැත්නම් කමන්නේ. රයිට්. මන්දිර ඉවරද? අද තද වැස්සත් එක ගොඩක් අයට සිග්නල් නැහැ කියලා දාලා තියෙනවා. හරි. අපි ඊළඟ රටාවට යන්. තව කියන්න ඔයාලා දන්න රටාවක්. පුංචි කාලේ ශිෂ්‍යත්වයේදී එහෙම ඉගෙන ගත්තේ ඒවා නෙමෙයි. මතක එකක් කියන්න බලන්න. ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා එක ටිකක් ලේසිත් නෑ කමන්නේ. ත්‍රිකෝණාකාර හැඩයට සංඛ්‍යා ලියන්න පුළුවන් නම් ඒකට අපි කියනවා ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කියලා. එතකොට ඒකේ පළවෙනි එක තමයි 1. දැන් මෙහෙම බෝල එකක් නේ තියෙන්නේ. ඊළඟට එක බෝලෙට තව බෝල දෙකක් යටින් එනවා. එතකොට 1 2 කියන ඊළඟට එනවා. 3. ඊළඟ අවස්ථාවේදී වෙන්නේ 1කුයි 2කුයි යටින් තව 3කුයි එනවා. ඔන්න 1 2 3 එකතු වෙනවා. එහෙනම් එන්නේ 6. 6.
ඔන්න 1ට 2ක් 3යි 3ට 3ක් 6යි 6ට 4ක් 10යි. එහෙනම් මේකට කියනවා ඔන්න ඔයාලා ලියාගෙන යටින් ලියන්න උඩින් ලියන්න ඕනේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කියලා. මට ඒක ලියන්න බැරි වුණා. ත්‍රිකෝණ සංඛ්‍යා කියලා ලියලා ඒකට යටින් තමයි මේ ටික ඔයාලා ලියා ගන්න ඕනේ. ත්‍රිකෝණ සංඛ්‍යා. මම යටින් ලියනවා ඒ හින්දා. මට ලියන්න බැරි වෙච්ච හින්දා. ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණාකාර හැඩයට මේ වගේ පෙන්වන්න පුළුවන් සංඛ්‍යා වලට අපි කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා කියලා. හරි. තව එකක් කියන්න සංඛ්‍යා රටාවක්. මේ ඔයගොල්ලෝ දන්නේ 6 දී 7 දී ශිෂ්‍යත්වයේදී ඉගෙන ගත්තේ ඒවා මේ මතක් කරගන්න. සංඛ්‍යා මොකද ඕෂික? වර්ග සංඛ්‍යා වර්ග සංඛ්‍යා හරියටම හරි. වර්ග සංඛ්‍යා වලට තව සමාන නමක් කියන්න. සමචතුරස්‍ර සංඛ්‍යා සමචතුරස්‍ර සංඛ්‍යා. තව නම මේකත් එක්ක හිතන්න මේ. ඒකේ හැඩේ ත්‍රිකෝණාකාර නෙවෙයි මොන හැඩයේද? සමචතුරස්‍ර කියලාත් කියනවා හතරස් කියලාත් කියනවා නේ. වර්ග සංඛ්‍යා සමචතුරස්‍ර සංඛ්‍යා එහෙම නැත්නම් හතරස් සංඛ්‍යා කිව්වත් එකම අදහසමයි තියෙන්නේ. හරි ඒක මොකෙන් කිව්වත් එකයි. අපි ඒක පළවෙනි එක තමයි එක් වරක් එක එකයි. නේ? එක. ඊළඟට තියෙන්නේ දෙවරක් දෙක හතරයි. ඊළඟට තුන් වරක් තුන 9යි, හතර වරක් හතර 16යි ආදී වශයෙන් තමයි එන්නේ. ඔන්න ඉරිකැලි 3 ආදී වශයෙන් වර්ග සංඛ්‍යා. තව මොනවා හරි තියෙද? ඔයාලා දන්න රටා. සර් දැන් මට ඇහෙනවා. ආ පුතේ හරි. ඔයා ඒ වෙනකොට කතා කරන්න යන්න එපා. ආයි කට් වෙයි පුතේ ඈ. මොකද සිග්නල් චුට්ටයින් තියෙන්නේ මේ හින්දා කමන්නේ. කොහොම ඉමු. ඉන්න අමාරු නම් පුතේ මේ අයින් වෙන්න සිග්නල් තියෙනවා නම් ඉමු ඈ. හරි හරි. right. මේට අමතරව මොනවා හරි සංඛ්‍යා රටා දන්නවද ඔයගොල්ලෝ? ගැටලුවක් නැත්තම් කතා කරන්න බෑහනි මම එපා කිව්වට ඈ සිග්නල් අඩු නම් එපා කියලා කිව්වේ. කාට හරි කියන්න පුළුවන්ද මේ කතා කරපු ටිකට අමතරව තව මොනවා හරි සංඛ්‍යා රටාව? මට නම් ඕන තරම් තියෙනවා තව. තුනේ ප්‍රථමක සංඛ්‍යා නෑ පුතේ ප්‍රථමක සංඛ්‍යා කියලා රටාවක් නැහැ. මොකද මම පෙන්නන්නම්කෝ. ප්‍රථමක සංඛ්‍යා වෙන්නේ මේවන්නේ 2 3 5 7. දැන් මෙහෙම ගියාම ඊළඟට එන්නේ 11. බලන්න රටාවක් තියෙද කියලා. මට නම් පේන්නේ නැහැ කිසිම රටාවක්. දැන් 2ට 1ක් 3යි 3ට 2ක් 5යි 5ට 2ක් 7යි 7ට 4ක් 11යි. ඊළඟට එන්නේ ආයි 13. ඊළඟට 17 19 20 කිසි රටාවක් නැහැ. ඒ නිසා අපි කියන්නේ ප්‍රථමක සංඛ්‍යා කියලා જાතියක් තියෙනවා. ප්‍රථමක සංඛ්‍යා රටාවක් අපි හඳුනාගන්නේ නැහැ. හැබැයි මට ඇහුණා ඊළඟ එක ගැන කියනවා. කවුද කිව්වේ? තව එකක් ගැන කිව්වා. ගුණ හරියටම හරි ඕෂික. ගුණාකාර සංඛ්‍යා රටා. ගුණාකාර සංඛ්‍යා රටා කියලා જાතියක් ඊළඟට තියෙනවා. ඒක ඔයාලා දන්නවා. එතකොට අපි උදාහරණයකට 3 ගුණාකාර 2 ගුණාකාර නම් ගන්න ඕනේ නැහැ නේද? ඔන්න එකක් ගමු අර ඉරට්ට සංඛ්‍යාවනේ ඉන්නේ ඕනේ නැහැ නේද එහෙනම්? 2 ගුණාකාර කියලා ගත්තොත් යන්නේ ඉරට්ට සංඛ්‍යා ටිකමයි 2 4 6 8. ඔහොමයි එන්නේ. 3 ගුණාකාර කියලා ගත්තොත් 3 6 9 12 ආදී වශයෙන්. 7 ගුණාකාර ගත්තොත් කියන්නේ තව ඕන තරම් තියෙනවා මේ තනින් තන ගත්තේ. 7 14 28 හරියටම හරි. 7 14 21 28. 8 හා. අපි ගමු 9 ගුණාකාර 7 14 21 හරි 9 ගුණාකාර කියමු. 9 9 9 18 36 45 18 ගාවට මොකද්ද? 27 27 ඊළඟට තමයි 36 එන්නේ නේද? හරි. ওই විදිහට ආදි වශයෙන් කියලා අපිට දාන්න පුළුවන්. හරි. ඒකත් ලියා ගන්න ගුණාකාර සංඛ්‍යා රටා කියලා.
ඊට අමතරව තව ඕන තරම් සංඛ්‍යා රටා ගන්න පුළුවන් ගුණාකාර වගේ හැබැයි ඊට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඒව ගැනත් අපි දැන් කතා කරන්න යන්නේ. දැන් මේවා මේ ඔක්කොම මෙච්චර වෙලා කතා කරපු ඒවා ඔයගොල්ලෝ 6 ශ්‍රේණිය 7 ශ්‍රේණිය වෙනකොට ඉගෙනගෙන ඉවරයි. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ ඊට වැඩිය ඉස්සරහෙන් තියෙන වැදගත් අවස්ථා කිහිපයක්. එහෙනම් ලියා ගන්න ඔයාලා මාතෘකාව සංඛ්‍යා රටාවක පොදු පදය කියලා. සංඛ්‍යා රටාවක පොදු පදය. මේ මම අකුරු කෙලින් ලිව්වට වැඩක් නැහැ. ඔයගලන්ට පේන්නේ නැහැ කෙලින් ඈ. ඒ මොකද කැමරාවේ රවුමට පේන්නේ. දැන් මම කෙලින් ඉරක් යනකොට ඔයාලට පේන්නේ ඒක රවුමට. ඔයාලට සැකනම් මම පෙන්නන්න මෙන්න මම මේ කෙලින් තියෙන රූලක් ඔයාලට පෙන්නන්නේ බලන්න ඇද වෙලා පේනව නේද කියලා මේ රේඛාව පේනවද වක්‍ර වෙලා ඔව් සර් ඒ කැමරාවේ හැටි ඈ ඔය කියලා ලියන්නේ ඒවා කියන්නේ ඒවා රහස් ඔක්කොම පේනවා ඔයාලට මාව පේනවා මේ මාව නම් ඉතින් පේන්න ඕනේ නැහැ කල්කොට මහතු මිටි ගානේ සංඛ්‍යා රටාවක පොදු පදේ රයිට් මේකේ වටිනාකම තමයි ඕනෑම සංඛ්‍යා රටාවක ඕනෑම පදයක් මේකෙන් හොයන්න පුළුවන්. ඒක ඉගෙන ගන්න එකේ වටිනාකම. මේක අනාගතයේ ඉංජිනේරු ශාස්ත්‍රයට, වෛද්‍ය ශාස්ත්‍රයට, ඊළඟට ගෘහ නිර්මාණ ශිල්පියට, ඊළඟට කාර්මික ඕනම වැඩකට, එතනින් ගියාම තව ආර්ථික විද්‍යාත්මක පැත්තට, කෘෂිකර්මයේ මේ ඕනම ශාස්ත්‍රයකට ඕනි වෙනවා. ඒක ඕනි වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න ගියොත් ගොඩක් වෙලා යනවා. ඔයාලා නොහිතුවට ඒ හැම තැනදීම මේ සූත්‍ර පාවිච්චි කරනවා ඒ සූත්‍ර පාවිච්චි කරලා ඒ රටාවේ ඉදිරියෙන් තියෙන හෝ ඒ කොහේ හරි තැනක තියෙන පදයක් ගැන අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් බැංකු කටයුතු වලදී පවා මේවා යොදා ගන්නවා ඒ ඔයාලගේ දෙමව්පියෝ ඔය ණය හිම ආරම්භ තියෙන ඒවා ඒ ණය වාරික හදන්නේ පවා මේ වගේ සංඛ්‍යා රටාවක් භාවිතා කරලා හරි දැන් එච්චර දුර යන්න ඕනේ නැහැ අපි right මේ පොදු පදේ කියන එකටම සමාන නම් ටිකක් තියෙනවා. අපි ඒකත් ඉගෙන ගමු මේ එක්කම. මේකට කියනවා තව සාධාරණ පදය කියලා. සාධාරණ පදේ. මගෙන් අහන්න එපා ඇයි ඒක සාධාරණ නෙවෙයි කියලා. එහෙම තමයි කියන්නේ. සාධාරණ පදේ. ඊළඟට කියනවා n වන පදේ. සිම්පල් n අකුර. n වන පදේ. එහෙම කියන්න හේතුව තමයි මේ පොදු පදේ ලියන්නේ අපි විජීය විදියට n අකුර පාවිච්චි කරලා. ඊළඟට තවත් පාවිච්චි කරනවා ඉහළ පන්ති වලට යද්දී tn කියලා. ඔච්චරයි ඈ වැඩි නෑ. එතකොට පොදු පදය කියන එකටම කියන්න පුළුවන් සාධාරණ පදය කියලා. ඊළඟට n වන පදය කියලා. ඊළඟට tn කියලා. tn කියන එකෙන් සංකේතවත් කරන්නේ මේ පොදු පදය කියන එකම තමයි. ඒ නිසා මේ මාතෘකාවත් එක්ක ඔයාලට ඉඩ තියෙන විදිහට සාධාරණ පදය, n වන පදය, tn කියන තුනත් ලියා ගන්න. ඔය මොක තිබුණත් එකම අදහසක් තමයි තියෙන්නේ. සාධාරණ පදය, n වන පදය, tn. tn කියන්නේ n වන පදය. පදය කියන එකට තමයි t යොදලා තියෙන්නේ. දැන් අපි රටා ගැන අධ්‍යයනය කරන්න තමයි හදන්නේ. හරිද ළමයි ඉවරද? මට ඉඩමදින්ද මම මකන්න හදන්නේ මේක එකයි. ලියුව නේද? ඔව් සර් ඔව් සර් හරි දැන් ඔන්න බොහොම අවධානයෙන් බලා ගන්න ඕනේ වෙන ඔය අහල පහල ඉන්න නංගිලා මල්ලිලා අම්මලා තාත්තලා එක්ක වැඩි කතා බහට යන්න එපා මේ වෙලාවේ. මොකද ගොඩක් වටිනවා මේ කතා කරන කොටස් ටික. ඒගොල්ලෝ එක්ක තරහ වෙන්න කියලා එහෙම නෙමෙයි කිව්වේ. ඒගොල්ලන්ගේ උදව් එහෙම ගන්න. වතුර එකක් එහෙම ගෙන්න ගන්න නේද? රයිට්. ඔන්න මම ලියනවා සංඛ්‍යා රටාවක් ටිකක් වෙනස් හැබැයි ඔයාලට හොඳට අඳුර ගන්න පුළුවන් එකක් ඈ. මම පටන් ගන්නවා 18. 18. අපි පළවෙනි ගැටලුව කියලා කියමුකෝ. 18 ඊළඟට මම මේක දානවා 22 කියලා. ඊළඟට 26. ඊළඟට 30 කියලා දානවා. දැන් රටාව අඳුර ගන්න ඉස්සෙල්ලාම රටාව අඳුර ගන්නවා කියන්නේ ඊළඟ පදේ කියන්න පුළුවන්. 4න් 4 හරියටම හරි. 4න් 4 මොනව වෙමින්ද යන්නේ? එකතු වෙලා හරි. එකතු වෙමින් යන්නේ. ඔන්න බලන්න මේකේ තියෙන පද ටික. පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, හතරවෙනි පදේ. මම ඇහුවොත් පස්වෙනි පදේ ඔයාලා කියනවා කීයයි කියලා. 34 කියන්නකෝ. හරි පේන්නේ නැද්ද පුතේ? පේන්නේ නැද්ද? සර් ඔක ලියා ගන්නද? ඔව් ලියා ගන්න පුතේ 18 22 26 30
ස්ක්‍රීන් එක හදා ගන්න පුතේ පේන්න. පින් කර ගන්න. ඒ කියන්නේ මගේ ස්ක්‍රීන් එක පින් කර ගන්න ඕනේ. ඔව් කියන්නකෝ. කාටද පුතේ පේන්නේ නැති කියන්නකෝ. කමන්නේ දැන් ඔය හුරු නැති කමනේ තියෙන අපි එක හදමු අපි උදව් කරන්න කියන්න කාටද පේන්නේ නැති කියලා. පේනවද? ඒ කියන්නේ මම කතා කරනකොට වගේ වෙන කෙනෙක් කතා කරනකොට ඔයාගේ ස්ක්‍රීන් එක වෙනස් වෙනවා නම් ඒකෙදි ඔයාලා ඩබල් ටච් කරලා එහෙම නැත්නම් ඩබල් ක්ලික් කරලා ඒකට කියන්නේ පින් කරනවා කියලා. පින් කරලා ඒ ස්ක්‍රීන් එක ස්ථිරවම තියාගන්න පුළුවන් ඕගොල්ලන්ට. එහෙම නැත්නම් වෙන්නේ කතා කරන කෙනාගේ ස්ක්‍රීන් එකයි පේන්නේ. නේද ළමයි? ඔය ඉතින් මේ දන්න ළමයි උදව් කරන්නේ නැහැ. ඔව් සර් එහෙම තමයි. පන්සිල් වල ඒක නෙමෙයි ශබ්ද නැතුව ඉන්නවනේ හරි. එතකොට මේක ෆෝන් එක නම් ටච් කරන්න ඕනේ ඩබල් ටච් කරන්න ඕනෙත් නෑ නේද? හැබැයි මේ ලැප් එකක ඩෙස්ක්ටොප් එකක නම් මොකද්ද? ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරන්න ඕනේ. එතකොට ඒ ස්ක්‍රීන් එක ස්ථිරවම තියෙනවා ඈ. නැත්තම් කතා කරන ගමනක් ගන්න වෙනස් වෙනවා. ඒ නිසා ඒක හදාගන්න. right. දැන් මේ සංඛ්‍යා රටාව 1 2 3 4 පද 4ක් තියෙනවානේ. පස්වෙනි පදේ ඔයාලා කිව්වා 34යි කියලා. 6 වෙනි එක කීයද? 38. 38යි. ඒකත් පිළිගන්නම්කෝ චමුති. එහෙනම් මට කියන්නකෝ 7 වෙනි එක පුළුවන් නම්. අයියෝ රෑ වෙනවා ඉක්මනට. 42යි. 42යි. දැන් වෝෂික ඔයාට කිව්ව හැකිද 23 වන පදය මොකක්ද කියලා එකපාරට. බැයි නම් බෑ කියන්න පුළුවන් නම් පුළුවන් කියන්න එච්චර. දඟලන්න බෑ. ලියලිය හතාද යන්න බෑ. එකපාරට කියන්න පුළුවන්ද බැයිද? අනිත් අය මොකද කියන්නේ? බෑ සර්. බෑ. සර් මට නම් බෑ. බෑ. ඉතින් මටත් බෑ. ඔයාලට ඉතින් මටත් බෑ. දැන් වෝෂික try කරනවා මේ එයා කපටි වැඩක් කරන්නේ ගාන හදලා කියනවා. එහෙම පුළුවන් වෝෂික. එහෙම නෙමෙයි මං ඇහුවේ. ෂණිකව කියන්න බෑනේ. කපටි වැඩක් කිව්වට ඒක නරක දෙයක් නෙමෙයි. ෂණිකව කියන්න බෑනේ වෝෂික නේද? ඒ නිසා තමයි අපි දැන් හොයන්න යන්නේ මොන පදේ කියලා එකක්ද. අපි අර කිව්වේ නම් මොකද්ද පදේ? පොදු පදය. පොදු පදය කියන එක අපි පාවිච්චි කරන්නේ ආන්න එහෙම එකපාර කියන්න බැරි නිසා. හරි. එතකොට ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕනි මේකේ කීයෙන් කීයද එකතු වෙමින් හෝ අඩු වෙමින් යන්නේ කියලා. කීයෙන් කීය? 4න් 4. ආන්න ඒකට කියනවා පොදු අන්තරය කියලා. ඒකට කියන්නේ පොදු අන්තරය කියලා. ඒ පොදු අන්තරය අපි D අකුරෙන් හඳුන්වනවා. පොදු අන්තරය. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය දැන් ඔයාලා හොයාගත්ත කීයද එකතු වෙවි යන්නේ? 4න් 4. 4න් 4. ඒතර පොදු අන්තරය අපි D අකුරෙන් සංකේතවත් කරනවා. ඒක මෙතන හැටියට නම් 4යි. හැබැයි ඕකේ අනිත් පැත්ත උනා නම් ඒ කියන්නේ ඉස්සෙල්ලම 30 තිබුණා. ඊළඟට 26 තිබුණා. ඔය විදිහට අඩු වෙවි ගියා නම් එන්නේ මොන 4ද? උත්තරේ දීලමයි මොන 4ද එන්නේ? සර් හපෝ එක් කියන්න පුළුවන්ද? ඔව් පුළුවන්. මේ විදිහට 4න් 4 එකතු වෙවි යන හින්දා තමයි අපි මෙතන 4යි කියලා ලිව්වේ. ධන 4 මේ ලියලා තියෙන්නේ. බැරි වෙලාවත් මේ සංඛ්‍යා රටාව අඩු වෙමින් යනවා නම් 4 4. ඍණ 4. එතකොට අපි ලියන්නේ ඍණ 4 කියලා. ඒක හොඳට අඩු කිරීම 4. ඍණ 4 කියලා තමයි එතකොට අපි ලියන්නේ. හරි? right. එහෙනම් දැන් වැඩේ පටන් ගන්නෙම මෙතනින්. ඒතකොට මේ D අකුර ගැන ඔයාලා හිතන්න එපා. දැන් 4 4 එකතු වෙවිනේ යන්නේ. ඒ යන නිසා ඔන්න බලන්න දැන් අපි මේක ලියන විදිහ. පළමු වන පදය. කියන්න පළවෙනි පදේ. 18යිනේ. ඒක ලියන්න යන්නේ මෙන්න මෙයා පාවිච්චි කරලා මේ. හොඳට බලා ගන්න. මම කියවනේ මේකේ ගොඩාක් වැදගත් කියලා මම එක මකලා නැවත පටන් ගන්න මේ සමහර දරුවෝ බලාගෙන ඉන්න නැති නිසා මල්ලිලාට එහෙම කරදර කරන්න එපා. කරුණාකරලා මල්ලිලා එහෙම ඉන්නවනම් මල්ලිලා නංගිලා ඉන්නවනම් ඒගොල්ලන්ට පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න කියන්නේ මොකද ඒ තරම් වටිනා
හරි right එතකොට මේකේ මොන සර් කවුද මයික් ඔන් කරගෙන? ඕනේ අපේ මේ හරි මයික් එක බලන්න පුතේ ඈ පොදු අන්තරය 4යි කියලා අපි පැත්තක සටහන් කරගන්න. හරිද? ඊට පස්සේ පළමු වන පදය. දැන් මේක ලියන්න යන්නේ අපි දන්නවා 18යි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හරියටම හරි. ඒක ලියන්නේ මෙන්න මෙයාව පාවිච්චි කරලා. 4 පාවිච්චි කරලා හොඳට බලා ගන්න. 4 වැඩි කිරීම මෙන්න මෙයාත් පාවිච්චි කරනවා මේ. පළමු වන පදේ කියන එක 1. දැන් කීයද 4 වරක් 1? 4. 4යිනේ. නමුත් එන්න ඕනේ පළවෙනි පදේට කීයද? 4යි. ඔව් එන්න ඕනේ 18යි. එහෙනම් මේකට තව කීයක් එකතු කළොත් ඒක හරියනවා? 18. 14. 14. දැන් ඔන්න සමහර ළමයින්ට මේක තේරුන්නේ නැත්තේ වෙන මොකුත් නෙමෙයි මම මෙච්චර වැදගත් කියලා කියද්දිත් අවධානය නැතිකම නිසා. එතකොට ඔයාලම හිතා ගන්න තේරුන්නේ නැත්තම් මම මහා හරකෙක් නැත්තම් වැස්සියක් කියන එක ඈ. ඔන්න දෙවෙනි එකේදීවත් අල්ලගන්න බලන්න. දැන් මම කියවනේ මේකේ වටිනාකම වැදගත්කම කිව්වා. සමහර අයට ඒක තේරෙන්නේ නැහැ කිව්වා. මම ලියනවා දෙවන පදය. ඒකවත් අල්ලගන්න බලන්න ඈ. හරි. දෙවන පදයේදී 4 වෙනස් කරන්නේ නැහැ. පොදු අන්තරය 4මයි. 4 වැඩි කිරීම දැන් පළවෙනි පදයේදී 1 ගත්තට දෙවෙනි පදයේදී දාන්නේ 2 කිය. හරි. 4 වරක් 2 කීයද? 8යි. 8යි. නමුත් එන්න ඕනේ දෙවෙනි පදේ කීයද මේ? 22යි. 22යි. කවුරු හරි හිතලා කියන්න කීයක් එකතු කරොත්ද 22 එන්නේ? 14ක් එකතු කරන්න ඕන. 14ක්. දැන් හොඳට බුද්ධිය තියෙන ළමයින්ට පේනවා හරි අපූර්ව රටාවක් එන්න වගේ හදන්නේ. ඔන්න තුන්වෙනි පදයක් ලියනවා. හොඳට බුද්ධිය තියෙන අයට තමයි මේව තේරෙන්නේ. අනිත් අය නිකන් ඇස් අරගෙන බලා ඉන්නවා විතරයි. ඔයාලා හිතලා කියන්න වෙනස් වෙන එකම දේ මොකද්ද මේ තුනේ? 4 වර 3. 4 වරක් 3 එකතු කිරීම කීයද එන්න ඕනේ? 14. 14 ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ බලන්න 4 වරක් 3 12ට 14 එකතු වුණාම 26යි. දැක්ක නේද? එහෙනම් මට කියන්න මේකේ නැති වුණාට කමන්නේ 10 වන පදය කොහොමද එනවා ඇත්තේ? 4 10න් ගුණ කරලා 14ක් එකතු කරනවා. හරියටම හරි. 4 10න් ගුණ කරලා එකතු කරනවා 14ක්. එතකොට බැයිද දැන් මේක දිහා බලලා 100 වෙනි පදේ කියන්නේ? කියන්නේ 4 100න් වැඩි කරලා ඒකට 14ක් එකතු කරනවා. ඉතින් උත්තරේ කියමුකෝ නිකන් උත්තරේ කියමුකෝ පටස් ගාලා. උත්තරේ කියමුකෝ 414. 414. 414. දැක්කද අපි ඉගෙන ගත්ත මේ පොදු පදේ තාම ලිව්වේ නැති වුණාට මේ රටාවෙන් ඕනම පදයක් ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා ඕනම පදයක් අපි හඳුන්වනවා කිව්වේ එන්වන පදේ කියලා මතකද මුලින් ලියාගත්ත මාතෘකාවේ? එන්වන පදේ එහෙම නැත්නම් tn කියලා ලිව්වා මතකයි නේද? ඒ නිසා අපි දැන් මෙතෙන්ට ඊළඟට දානවා එන්වන පද. ඒකට කියන්නේ සාධාරණ පදේ නැත්නම් පොදු පදේ. මේ එන්න අකුර තියෙන්නේ සිම්පල් එන්න අකුර පේන්නේ නැහැ කියලා කියන්න එපා, බය වෙන්න එපා. එන්වන පදේ. කියන්න එකක් වෙන විදිය. 4 වැඩි කිරීම කියන්නේ ඉතින් බලා හිටියනම් තේරුණා නම් කියන්න පුළුවන්. 10 වෙනි පදයේදී 4 වැඩි කිරීම 10 නම් n වෙනි පදයේදී 4 වැඩි කිරීම කීයද එන්න ඕනේ? n ධන 14. එහෙනම් මෙන්න මේක චූට්ටක් සුළු කරනවා. 4 වැඩි කිරීම n කියන්නේ කීයයි එන්න? ඔන්න බීජ ගණිතය. අයියෝ 4 වැඩි කිරීමෙන් ඉතින් මොකද්ද වැඩි කිරීම අයින් කරාම මේක ලියන්න පුතේ 4n 4n ධන 14 කියන එක තමයි මේ සංඛ්‍යා රටාවේ පොදු පදය වෙන්නේ.
4න් ධන 14 කියන එකට තමයි මේ සංඛ්‍යා රටාවේ පොදු පදේ කියලා කියන්නේ. ඔන්න බලන්න ඒක එන විදිය. පළවෙනි පදය නම් ඔබට හොයන්න ඕනේ එන්නේ නෝට 1 දානවා. 4 වරක් 1 4යි 4යි 14යි අන්න එනවා 18යි කියන. ඔයාට හොයන්න ඕනේ 10 වෙනි පදේ නම් එන්නේ නෝට 10 දානවා. 4 වරක් 10 කීයද? 40යි. 40යි 40යි 14යි කීයද? 57. 54යි. දැක්කද? ක්ෂණිකව කියන්න පුළුවන්. ඔයාට හොයන්න ඕනේ 20 වෙනි පදේ නම් 4 වරක් 20 කීයද? 80යි 80යි 14යි කීයද? 94යි 94යි. ඔයාට හොයන්න ඕනි අපි හිතමු 13 වෙනි පදේ කියලා. එහෙනම් මොකද කරන්න ඕනේ? 4 වරක් කීයද ගන්න ඕනේ? 13. 4 වරක් 13 උත්තරේ ගත්තා. ඒකට එකතු කරන්න ඕනි කීයක්ද? කීයද? හැම එකටම එකතු කරේ එකම 14. 14ක්. ඔන්න ඕක තමයි මේ සංඛ්‍යා රටාවේ නැත්නම් ඕනෑම සංඛ්‍යා රටාවක පොදු පදය සෙවීමේ විශේෂත්වය. මම දන්නවා මෙතන ඉන්න සියලු දෙනාට එක වගේ තේරුන්නේ නැහැ. ඒකට එකම හේතුව ඔබේ අවධානය නැතිකම සහ උවමනාව නැතිකම. ඉතින් ඒ නිසා මම නිකමට බලන්නම් 14. තේරුණ අය අත උස්සන්න. නිකමට දෙන්නෙක් හිටියා නම් ඇති මට මේක හරියටම තේරුණ අය අත උස්සන්න. අවධානයෙන් උවමනාවෙන් සම්බන්ධ වෙච්ච අයට තේරිලා ඇති. වෙන වෙන වැඩ කර කර ශබ්ද නැතුව විකාර කර කර හිටපු අයට තේරෙන්නේ නැහැ. ඒකනේ අතවශ්‍ය. ඔව්. තුන් දෙනෙකුට තේරිලා තියෙනවා. තුන් දෙනෙකුට තේරිලා තියෙනවා. හරි. අනිත් අයට තේරිලා නැහැ. ඒ තේරෙන්නේ නැති වෙන්න හේතුව මම පැහැදිලි කරා. එකක් තමයි ඔබේ අවධානය නැතිකම. ඔව් මොකද්ද ප්‍රශ්නේ කෝ එයා නෑ දැන් නේ හරි එහෙනම් ඉක්මනට මේක සටහන් කරගන්නකො එහානි මොකද්ද ප්‍රශ්නේ සර් මට ඇහුන්නේ නැහැ අන්තිම ටික මුල ටික තේරුණා අන්තිම ටික තේරුන්නේ නැහැ. ඒ කියන්නේ ඇහුන්නේ නැහැ සර් මට ඒගොල්ලෝ. ඕනේ නෑ නේ දැන් මේ මෙන්න මෙතෙන්ට එනකන් තේරුණාද සර් එතෙන්ට එනකන් නෙවෙයි අර රටාවේ ටික විතරයි තේරුනේ. පොදු අන්තරේ නැහැ. හරි පුතේ අපි ඊළඟ ගැටලුවෙන් අල්ලගමු ඈ හරි දැන්ට ලියා ගන්නකො දැන් සටහන් කරගන්නකො මටත් මහන්සි එක දිගටම කියන්න බෑ ඕගොල්ලන්ට සටහන් කරන අතරේ මම පොඩ්ඩක් වතුර ටිකක් කියන් බොනවා හරි ඉක්මනට සටහන් කරගන්න මම ආයි ඊළඟ ගැටලුවෙන් පැහැදිලි කරන්නම් මේකට තමයි පොදු පදේ කියන්නේ පොදු පදේ මේ කොටු කරලා තියෙන එක තමයි පොදු පදේ කියලා කියන්නේ මේ ටික යටට එන්න ඕනේ පොදු පදේ කියන එක යටට දාගන්න දැන් ඔයාලා දන්නවනේ මේ අවධානය නැති මොකද සර් කිව්වේ මට හරියට ඇහුන්නේ නැහැ කට්ටු නම. හරි මේක සටහන් කරගන්නකෝ මේ ගැටලුව සටහන් කරගන්නකෝ ලියාගත්තද? හරි ලියලා ඉවරයි අත උස්සන්නකෝ ලියාගෙන ඉවරයි අත උස්සන්න අත උස්සන්නේ ඔයාලගේ තියෙන අත නෙමෙයි මේකේ තියෙනවා ice hand කියලා නේද අයියේ සර් එහෙම එකක් තියෙන්නේ. ඒක තියෙන්නේ පුතේ මෝ යටතේ වෙන්න ඕනේ දැන් මොකද මට පෙන්වන විදියට නෙමෙයි මම හොස්ට් නේ ඔයාලට පෙන්වන්නේ මෝ වල තියෙන රියැක්ෂන් වලද ළමයි එක එක්කෙනාගේ කොහොමද මෝ වල රියැක්ෂන් යටතේ බලන්න
මෝ කියන එකට ගිහිල්ලා රියැක්ෂන් යටතේ තියෙනවා. තව වෙන ෆෝන් එකේ නම් දන්නේ නැහැ. මොකද මම ඩෙස්ක්ටොප් එකේ ඉන්නේ. හරි දැන් ලියාගෙන ඉවරයිනේ. ඔන්න දැන් ඒක දැන් ඔන් කරගන්න බෑ ඒක වැටෙන්නේ නැහැ දැන්. හරි කමන්න. ඔය දැන් ඔන්න වෙලා තියෙන්නේ. දැන් අත උස්සලා තියෙන්නේ නා. හරි දැන් ඔන්න මම මේක මකනවා. දැන් එහෙම ගාණක් හැදුවේ නැහැ කියලා හිතන්නකෝ. දැන් ඔයාලා හොඳටම දන්නවා ඔයාලගේ අවධානය නොතිබුණොත් මේක තේරෙන්නෙම නැහැ. හරි ඉස්සෙල්ලා තුන් දෙනාටයි තේරුනේ. ඒ නිසා දෙවෙනි ගාණ හොඳට බලා ගන්න. වෙන කිසිම දෙයකට සම්බන්ධ වෙන්න එපා. හොඳ අවධානයෙන් ඉන්න අහන ප්‍රශ්න ගැන හිතන්න පුළුවන් නම් උත්තර දෙන්න. ඒ නිසා මම කියන දෙක වැදගත්. තේරුම් අරගෙන සම්බන්ධ වෙන්න. ඔන්න මම කියනවා 15යි 18යි 21යි කියලා සංඛ්‍යා රටාවක්. මේක සංඛ්‍යා රටාවක් කියලා තේරෙනවනේ. කීයද එකතු වෙවි යන්නේ? 3. එහෙනම් ඒකට කියන්නේ පොදු අන්තරය කියලා. පොදු අන්තරය සමානයි ඒකට d කියලා කියනවා. ඒක 3යි. ඔක ලියා ගන්නකො ඉස්සෙල්ලම. පොදු අන්තරය ඒ කියන්නේ d ඩිෆරන්ස් කියන එක ඒක 3යි. 3 එකතු වෙවි යනවා නම් 3යි. 5 එකතු වෙවි යනවා නම් 5යි. 2 අඩු වෙවි යනවා නම් ඍණ 2යි. 2 එකතු වෙවි යනවා නම් ධන 2යි. එහෙම නේ අපි ඒක මුලදී කතා කරා. පොදු අන්තරය 3යි. ඔතෙන්ට එනකම් ලියා ගන්න ඕනේද? ලියා ගන්න. හරිනේ? හරි. දැන් අපි මේකේ පොදු පදේ හොයන්න යන්න වෙන මොකුත් හිතන්න එපා. මෙතනටම එන්න ඕනේ. පළමු වන පදය හොඳට බලා ගන්න. මොන පදයක් පටන් ගන්න මෙන්න මෙයාගේ. මම මේ ත්‍රිකෝණයක් කියන්නේ. එහෙනම් 3 වැඩි කිරීම මෙතන පළවෙනි පදයේ ඉඳ 1 ගන්නවා. අරගෙන හිතනවා 3 අරක් 1 3යි. නමුත් පළවෙනි පදයේ 3 නෙමෙයිනේ කීය දෙන්න ඕනේ. මේ 15. එහෙනම් කීයක් එකතු කරන්න ඕනේද? 12ක් එකතු වෙනවා. 12ක් එකතු කරන්න ඕනි. ඕනයි 15ක් එකතු පළවෙනි පදය ලැබෙන්නේ. ලියා ගන්න. 3 වැඩි කිරීම 1 3යි 3යි 12යි යන්න 15යි. ඔන්න පළවෙනි පද. ඔන්න මෙතනින් සමානයි 15 කියලා දාගන්න වැරද්දක් නැහැ. ඒක දාන්නත් අවශ්‍ය නැහැ. දැම්ම කියලා වැරද්දකුත් නැහැ. ඔන්න ඔය රටාවට දැන් රටාවක්නේ ගොඩනගන්න යන්නේ. දෙවන පදය. දෙවන පදයේදී 3යි මේ ත්‍රිකෝණෙමයි මුල් වෙන්නේ. එහෙනම් 3 වැඩි කිරීම දෙවෙනි පදයේදී ගන්න 2. 3 වරක් 2 6යි. නමුත් එන්න ඕනේ කීයද මේ? දෙවෙනි පදේ 18යි. 18යි. එහෙනම් එකතු කරන්න සිද්ධ වෙනවා කීයක්ද 18 ලැබෙන්නේ? 12ක්. ලැබෙන පිළිතුර 18යි. දැන් මේක තුල අඳුර ගන්න ඕනි වෙනස් වෙන්නේ එක තැනක් විතරයි. 3 වෙනස් වෙන්නේත් නැහැ. 12 වෙනස් වෙන්නේත් නැහැ. එහෙනම් වෙනස් වෙන්නේ කවුරු විතරද? මේ පදය. පළවෙනි පදේ 1. දෙවෙනි පදේදී 2. පස්වෙනි පදේදී 5. 10 වෙනි පදේදී 10. n වෙනි පදේදී n. ඔන්න ඔක විතරයි වෙනස් වෙන්නේ. ඒක තමයි රටාව. හරි. අපි 3 වෙනි පදෙත් ලියමු. ඔයාලා ලියන්න තනියම. මට කලින් ලියන්න කියන්න එපා. ලිව්වා සර්. හරි. ඒක ලියලා ඉවර නම් n වෙනි පදෙත් ගන්න. හරි. ලියපුවා කියන්නේ 3 වෙනි පදේ කොහොමද මම ලියන්න ඕනේ? 3 වැඩි කිරීම 3 එකතු කිරීම 12. අන්න 3 වැඩි කිරීම 3 3 එකතු කිරීම 12. උත්තරේ අපි දන්නවා කීයද අර උඩ තියෙන්නේ කීයද? 21යි. දැන් මේ ඇතිනේ තව ගොඩක් ලියන්න ඕනේ අපි එකතු කිරීම 12. n වන පදයට යන් කෙලින්ම n වන පද. ඒකනේ අපි හොයන්න යන්නේ. එහෙනම් වෙනස් වෙන්නේ මේ දෙන්න. කියන්න.
3 වැඩි තුන කිරීම වැඩි කිරීම n සමානයි 12. හරියටම හරි. 3 වැඩි කිරීම n සමානයි 12. මේකෙන් ලැබෙන්නේ මොකද්ද? 3යි 3යි n කියන්න. කියන්න 3යි n එකතු කිරීම 12. 3 ගුණ කිරීමෙන් එකතු කිරීම 12. හරි පුතේ අපි ඒ කියන්නේ 3යි n කියලා. 3යි n ධන 3යි n 12. එකතු කිරීම. ඕන්න ඕකට තමයි කියන්නේ මේ සංඛ්‍යා රටාවේ මොන පදේ කියලාද? පොදු පදය. පොදු පදය. පොදු පදය. ඒකේ අදහස තමයි ඔයාට ඕන්නම් මේ සංඛ්‍යා රටාවේ ඉතුරු ටික ලියන්නේ නැතුව මේක දිහා බලපු ගමන් 100 වෙනි පදේ කියන්න පුළුවන්. හරි කියන්න කවුරු හරි 100 වෙනි පදේ මොකක්ද? 312 312. 312යි දැක්ක දාපු විදිය. 10 වෙනි පදෙත් කියන්න. 42 42යි. කොහොමද කරන්නේ? මේ එන්න අකුර වෙනුවට 3 වැඩි කිරීමේ කියන පදේ අංකේ දානවා. 10 වෙනි පදේ නම් 3 වැඩි කිරීම 10 30යි. 12යි 42යි. 100 වෙනි පදේ නම් 3 වැඩි කිරීම 100 300යි. 300යි 12යි කීයද? 312යි. එහෙනම් අපි ලියනවා එම නිසා රටාවේ නේද? එහෙම ලියන්න ඕනේ නැහැ. පොදු පදය මෙන්න මේකයි කියලා. ඔන්න ලියන්න නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඔය පොදු පදේ හඳුන්වනවා TN කියලා. right. දැන් බලමු කලින් 3 දෙනෙක්ම හිටියානේ. දැන් බලමු එක්කෙනෙක්වත් වැඩි වෙලාද කියලා වොමනාව තියෙන. මේකේ උත්තරේ ගත්ත විදිහ තේරුණා අත උස්සන්න. සමහරුන්ට අත උස්සන්න බෑ කියලාත් මම දන්නවා. හරි. දැන් මම ඔයගොල්ලන්ට තනියම හදන්න ගැටලුවක් දෙනවා. ඔයාලා පළවෙනි, දෙවෙනි, තුන්වෙනි කියලා ලියලා n වෙනි පදේ කෙලින්ම ගන්න ඕනේ ඈ. මේ ටික ඔක්කොම ලියන්න ඕනි. බලාගත්තනේ නේද? දැන් සටහන් කරගෙන නේ තියෙන්නේ. ඔන්න ඔයාලා තනියම හදන ගැටලුව ඈ. මම උදව් කරන්නේ හැදුවා අත ඉස්සුවා. right. පොදු පදය සොයන්න. පොදු පදය සොයන්න. මම ඔයාලගේ අත් පල්ලෙහා දානවා. හොයලා ඉවර වෙලා අත උස්සන්න. ලක්ෂන්දිදෝ අපි කිව්වේ දැන් අරක ලියාගෙන ඉවරලා මෙන්න මේ ගැටලුවේ පොදු පදේ හොයන්න ඕනේ කියලා. ඔයා ලියනවා පළමුවෙනි පදේ, ඊළඟට දෙවන පදේ, තුන්වෙනි පදේ, එන්නන පදේ. හදන්නකො පුතේ වැරදුනට කමන්නේ බය නැතුව හදන්නකො. අර කලින් ලියාගත්ත විදිහටම සංඛ්‍යා රටාවේ පොදු පදේ හොයන්න තියෙන්නේ. ඔයාලට සිග්නල් ගැටලු හින්දා මේ කියන්නේ. ඔයා හිතියේ නෑනේ අන්තිම හරිය. ඔන්න පන්සිල් හදලා තියෙනවා. බොහොම හොඳයි චෙක් කරගන්න.
පන්සිලු වේගය ඉතාම හොඳයි. හැබැයි පළවෙනි දෙවෙනි තුන්වෙනි ලියලා නේද එන්න ලිව්වේ? ඔව් සර්. ඔව් හොඳයි. චමදු ඉවරයි. දැන් කවුරුත් නිකන් බලා ඉන්න එපා. වැරදුනොත් වැරදුනා. බය නැතුව වැඩ කරන්න පටන් ගන්න. ඔන්න වෝෂික ඉවරයි. බෑ කියලා හිටියොත් පරාදයි ඈ. වැරදුනට ප්‍රශ්නයක් නැහැ නේ. අපි බනින්නේ නැහැ. දොස් කියන්නේ නැහැ. උත්සාහ කරන්න ඕනේ. ශාමික හදලා තියෙනවා බොහොම හොඳයි. වැරදුනට ප්‍රශ්නයක් නැහැ. ඔබට තේරෙන විදිහට සැකනම් පැන්සලෙන් හරි ලියන්න. එතකොට අඩුපාඩු ටික හදාගමු. නේද? එහෙමනේ උත්සාහ කරන්න. මේවා ලේසි නම් 8 වසරට දාන්න නෑනේ නේද? අමාරුයි. හැබැයි අමාරුම නෑ. ඔයාලගේ අවධානය මහන්සිය අනුව මේවා හරි ලේසි වෙනවා. මොකද කියන්නේ අපි කතා කරමුද? තවම හදන අය ඉන්නවනම් අවස්ථාව ඉල්ලන්න තව වෙලාව ඕනිද අපි කතා කරන්නද? අනිත් අයගෙන් අහන්න. හදලා ඉවර නැති අයගෙන්. සර් මට පෙහාන්ට තව වෙලාව ඕනේ. ඉවරයි සර්. ආ. ඔන්න ලක්ෂණ ඉවර කළා. ඉවරයි සර් හදලා. ඔව් ඉවරයි. ඉවරයි සර් හදලා. හරි. ඔයාගේ නම කිව්වේ මං ඔයයි අත උස්සලා ඉන්නව දැකලා ඈ. හරි හොඳයි ඈ. බොහොම හොඳයි. ආයි චෙක් කරගන්න පුතේ. වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. නමුත් වරදින් නැති වෙන්න අපි try කරමු. එච්චරයි. පෙහානි මන්දිනු. උත්සාහ කරන්න උපරිම. සර් පෙහානිත් ඉවරයි. හරි. මන්දිනු අපි හදමුද? හරි. එහෙනම් මොන්න පටන් ගන්නවා. මට උදව් කරන්න. ඉස්සෙල්ලාම හොයා ගන්න ඕනේ පොදු අන්තරය නේද? පොදු අන්තරය කියන්නේ ඒක හොයා ගන්න ඕනේ නැත්තම් බෑ. කියන්න පොදු අන්තරය කීයද? 6යි. 6යි. 6 එකතු 6. පොදු අන්තරය 6යි.
හරි. එහෙනම් ඔන්න ලියනවා පළමු වන පදය. කියන්න පළවෙනි පදේ කොහොමද ලියන්නේ? මේකනේ අපේ වැදගත් එක. එතනින් පටන් ගන්න මේ. 6 ගුණ කිරීම 1 ධන ධන 4 4යි. ඉතින් 10 කියලා දාන්න ඕනේ නැහැ. දැම්මත් කමක් නැහැ නේද? හරි. දෙවෙනි පදය. 6 ගුණ කිරීම 1 එකතු කිරීම 4 ඕන දෙවන පදේ. මෙතන විතරයි වෙනස් වෙන්නේ. දෙපැත්තම වෙනස් වෙන්නේ නැහැ. තුන්වන පදයක් ලියමු. 6 ගුණ කිරීම 3 එකතු කිරීම 4 හරි. එහෙනම් කෙලින්ම අපි n වන පදේ ලියමු. ඒකනේ ඕනේ. 6 ගුණ කිරීම n ධන 4යි සමානයි 6යි n ධන 4 6යි n ධන 4. ධන 4 එහෙනම් මෙන්න මේකට තමයි කියන්නේ අපි මොන පදේ කියලාද? පොදු පදය කියලා. මන්දිර තේරුණා නේද පුතේ? වෙනස් වෙන්නේ බලන්න දිගටම 6 තිබුණා දිගටම 4 තිබුණා 1 2 3 n. ඒ වෙනස් වෙන්නේ අර කීවෙනි පදයේද කියන එක විතරයි. දැන් මේක දිහා බලාගෙන ඔයාට බැයිද 40 වෙනි පදය හොයන්න? කොහොමද හොයන විදිහ කියන්නකො? 6 ගුණ කිරීම කීයද දාන්නේ? 40 40. ඒකට එකතු කරනවා කීයක්ද? 4 44යි. නෑ 44 නෙමෙයි කොල්ලෝ ඈ. 6 වරක් 40 නේ. එතකොට 244යි නේද? sorry sir. ඔව් 244 එන්නේ නේ. හරි. අපි හිතමු 100 වෙනි පදේ කියලා. 6 වැඩි කිරීම කීයද? 604යි. ඔව් 100. 600යි 4යි. 604. පැහැදිලි නේද? දැන් නිකමට හිතන්නකො මේ සංඛ්‍යා 604යි. ඔව් පුතේ. දැන් නිකමට හිතන්න මේ ක්‍රමය ඔයාලා දන්නේ නැත්නම් එහෙම මොකද වෙන්නේ? 100 වෙනි පදේ නැත්නම් 18 වෙනි පදේ යවුවනම් ඔයාලා කරන්න ඕනේ නැත්නම් ලියාගෙන යන්න ඕනේ දිගටම. දැන් අපි දැන් 18 12 වගේ ළඟ එකක් නම් කමන්නේ. ඔයාගෙන් අහනවා 302 වෙනි පදේ කීයද කියලා. 302 වෙනි පදේ බුදුහම්මෝ දැන් බලන්නකො පද කීයක් ලියන්න ඕනද? 302ක් ලියන්න ඕනේ. ඔක කරන්න පුළුවන්ද? ඔයාලට නින්දේයි ලියන තැන. ඔන්න 50ක් විතර ලියනකොට දන්නේම නැහැ ඈනුම් දෙක තුනක් ගිහිල්ලා 60 70 ලියනකොට නිදි. ගොරෝ නිදි. අපි නිකමට බලමු. අපි හොයාගත්ත රටාවෙන් නැත්තම් පොදු පදෙන් 302 වෙනි පදේ හොයන්න මට උදව් කරන්න. එහෙනම් මම ලියනවා රටාවේ 302 වන පදය. 302 පදය. කොහොමද හොයන්නේ? 6 වැඩි කිරීම කියන්නේ 6 වැඩි කිරීම 302 එකතු කරන්න ඕනේ කීයක්ද? 4ක්. කියන්න මට එන උත්තරේ 6 වරක් 2 12න් 2යි. 1යි. එතකොට 6 වරක් 0.0 හින්දා 1යි. 6 වරක් 3 කීයද? 1818යි. 1812යි නේද? 1812ට එකතු වෙනවා කීයක්ද? 4ක්. එහෙනම් කියන්නකො අවසාන උත්තරය. 16යි 1816යි. 1816යි. දැන් හිතන්නකො මෙහෙම මේ ක්‍රමේ දන්නේ නැති මෝඩයෙකුට එහෙම මේක දුන්නා. ඒ දන්නේ නැති මෝඩයෙක් කිව්වේ එයා උත්සාහවන්තයි හැබැයි මෝඩයි. මේව ක්‍රමයක් දන්නේ නැහනේ. අනේ පව් නේද ඒක එක්ක ලියනවා දිගටම නැත්තම් මොනවා හරි මීට වැඩිය අමාරු ක්‍රමයකට යනවා. දැන් බලන්න ඔයගොල්ලන්ට තත්පර ගාණක් යන්නේ. දැන් ඔයාලට තාම අත්දැකීම් මදි හින්දා මේක හදන්න පොඩි වෙලාවක් යනවා. හොඳට පුරුදු වුණාට පස්සේ හිතින් හදන්න පුළුවන් මේක. තේරෙනවද? 6 වරක් 2 12යි 6 වරක් 3 10යි. හිතින් හදන්න පුළුවන්. 1816. මේකේ පද 302ක් එහෙම ලියන්න කිව්වනම් ඔයාලා හෙට වෙද්දිවත් ලියන්නේ මැදදී වරද්ද ගත්තොත් එහෙම එකක් වැරදුනොත් ඔක්කොම වැරදියි. පැහැදිලි නේද එහෙනම්? මන්දිරු තේරුණාද? ඔව් සර්. හරි. එහෙනම් දැන් ඔයගොල්ලෝ මේකට යටින් පුතේ ලියා ගන්න රටාවේ 302 වන පදේ කියලා ලියලා මෙන්න මේ උත්තරෙත් ගන්නකො. මොකද ඒවා අපි ඉදිරි වැඩ සඳහා පහසු වෙනවා. එහෙම ගන්න. රටාවේ 302 වන පදේ. 6 වැඩි කිරීම 302 ධන 4. සර් කැඩි කැඩි ඇහෙන්නේ. ඒ කැඩි කැඩි ඇහෙන්නේ මගේ ගැටලුවක් නෙමෙයි. ඔබේ සිග්නල් ප්‍රශ්නයක් තියෙන්නේ.
ඉතින් ඒකට මට විසඳුමක් දෙන්න බෑනේ. ඒ හින්දා පුළුවන් විදියට අහමු ඈ. මම වීඩියෝ එක දාන්නම් පස්සේ බලන්න එතකොට මුලින් ඉඳලා. හරිද පුතේ? කැඩි කැඩි ඇහෙන්න පුතේ මගේ සිග්නල් අඩුවක් නෙමෙයි. මගේ තියෙන්න පුළුවන් උපරිම සිග්නල් තියෙනවා. අනිත් අයටත් ඇහෙනවා සමහර අයට නේද? එතකොට ඔයාගේ ඔයාගේ 5GB වලට අරව ඈ පුතේ සර් දැන් ඔක 5GB වලට අරවපන් දැන් 5GB ඇවිල්ලා. ඒ වුණාට පුතේ ටවර් වලින් තාම වැඩි දෙන්නේ නැහැනේ පොඩ්ඩයිනේ අවුට් කරන්නේ. හරි ඉක්මනට ලියාගමු අපි. ලියවද 1816 ගත්තද? පෙහානි sir, වලද? ඔව් පෙහානි වලද? ඉවරයි සර්. හරි ලක්ෂණදී අන්න එයාට කතා කරනකොට මෙයාගේ සිග්නල් කට් වෙනවා දැක්කද? අප තමයි ලෙඩේ. ඔයගලන්ටත් තියෙනවා නේද මයික් එක ඔන් කරනකොට ඔයාලා දන්නේව නැතුව යන්න ගිහිල්ලා. අපි ආයෙ කතා නොකර ඉන්නේ. හරි. දැන් මම මෙන්න මෙහෙම එකක් දන්නවා. මම මේ කියේ හොඳට අහගන්නකො. මේක ඉතින් ටිකක් කම්මැලි වැඩන්නේ. හැබැයි මම ඉස්සෙල්ලාම ඔයාලට මේක කියා දුන්නේ ඇයි දන්නවද? ඔයාලගේ ඉස්කෝලේ යන්න පටන් ගත්තාම හරි. ඔයාලා ඉස්කෝලේ යන්න පටන් ගත්තාම ටීචර්ලා මේ පාඩම කරයිනේ කවදා හරි. එතකොට කියා දෙන්නේ මේ ක්‍රමයට තමයි. හැබැයි මම තව එක ගානකට පස්සේ ඔයාලට නිකන් මෙහෙම කරනකොට හදන්න කෙටි ක්‍රමයක් කියලා දෙනවා. හැබැයි ඉස්කෝලේ ටීචර් කියන්නේ මෙහෙම හදපන් කියලා නම් එහෙම හදන්න. හොඳේ. කෙටි ක්‍රමේ මම කියා දුන්නට ටීචර් කිව්වොත් ඒ වෝට්ටු නෑ මෙහෙම හදපිය කියලා හදන්න ඕනේ. අරගන්න යන්නේ නෑ ටීචර්ලා එක්ක ඈ. රයිට්. තව එක ගානක් මේ මොඩල් එකට මම කියා දෙන්නම්. ඊට පස්සේ ඔයාලට හිතා ගන්න බැරි තරම් ලේසි ක්‍රමයක් මම කියලා දෙන්නම්. අපි කීවෙනි ගැටලුවද හදන්න තියෙන්නේ? පහද පුතේ හයද? හතර. හතරද? හතර. අයියෝ ගණන් තුනයිද මෙච්චරලා හදලා තියෙන්නේ. ඔන්න එහෙනම් ඊළඟ එක එක පොදු පදය සොයන්න. දෙවෙනි එක එය ඇසුරෙන් 10 වන පදය සොයන්න. පොදු පදය සොයන්න. ඒක තමයි n වෙනි පදය කියන්නේ. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා 10 වෙනි පදය සොයන්න තියෙනවා. බොහොම ඉවසීමෙන් හදන්න. පොඩ්ඩක් අර ටිකක් සංඛ්‍යා ලොකු හින්දා වරදින්න ඉඩ තියෙනවා නේ. වරදින්න නැති වෙන්න හදන්න. කලබල නැතුව හරියටම හදන්න. හදලා ඉවරලා අත උස්සන්න. මම මේක විතරයි දෙන්නේ ඔය දීර්ඝ ක්‍රමයට හදන්න. ඊට පස්සේ ඔයාලා නිකන් හදයි නිකන් පට ගාලා. ඔයාලා මේ ක්‍රමයේ උරු වුණාම ටීචර්ලා එහෙම බලයි උඩ බිම බලයි කොහොමද මේ මෙච්චර ලේසියෙන් ගානේ හදන්නේ කියලා. ඒ ක්‍රමය මම කියා දෙනවා තව පොඩ්ඩකින්. මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් ගුරුවරු කියා දෙන පොදු පදයෙන් පස්සේ අනිත් එක මොකද්ද සර්? එය ඇසුරෙන් අර අපි අර 1800 ගානක් කියුවේ අන්න ඒ වගේ 10 වෙනි පදේ. ඒ කියන්නේ පොදු පදේ පාවිච්චි කරලා n වෙනුවට 10 දාලා 10 වෙනි පදේ. එය ඇසුරෙන් 10 වන පදේ. පොදු පදේ සොයන්න එය ඇසුරෙන් 10 වන පදේ සොයන්න. අර අපි කලින් ගානේ 32 වෙනි පදේ හෙව්වේ මතකද? 32 නෙමෙයි 302 නේද? අපේ අප්පෝ. ඒකත් එක්ක බලද්දි මේක හරි ලේසි. අපි බලමු ඉක්මනටම කරන්නේ කවුද කියලා. පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, n වන පදේ හෙව්වා. ඊට පස්සේ ඒකට 10 ආදේශ කරලා උත්තරේ ගන්න.
පන්සිලු හදලා ඉවරයි කලින් ගන්නවා වගේම වේගෙන් බොහොම හොඳයි. දැන් මේ පාර බලනවා මම ඔයගොල්ලන්ගේ උත්තර. පන්සිලු මට විතරක් පේන්න උත්තරේ එවන්න. 10 වෙනි පදේ කීයද කියලාත් එවන්න. everyone දාන්න එපා. chat එකේ දාන්න. ඕෂික ඉවරයි. දැන් ඒගොල්ලෝ චෙක් කරගන්න උත්තර නැවත සැරයක් ඊට පස්සේ මට උත්තරේ දාන්න. හැබැයි everyone දාන්න එපා. මට විතරක් පේන්න දාන්න. හොඳට ඔලුවට ගන්න. කලින් ගණන් බල බල හදන්න යන්න වෙන්නේ අවබෝධය නැතිකම. ඒ නිසා හොඳට අවබෝධ කරගන්න. එහෙම වුණාම ආයි බලන්න යවල තනියම හදන්න ගන්න. සර් මාත් දාන්නද? දාන්න. හදපු අය දාන්න හැබැයි මට විතරක් පේන්න ඕන වෝෂික දාලා තිනවා. දැන්ට හදලා ඉවරයි පන්සිලු වෝෂික ලක්ෂදී ඊළඟට චමුදි. ඒගොල්ලෝ හදලා ඉවරයි. එයාලට පුළුවන් නම් උත්තරේ දාන්න. හැබැයි everyone දාන්න එපා. එහෙනම් ඔක්කොටම පේන උත්තරේ. ඒ නිසා මගේ නම තියෙන තැන විතරක් එවන්න මැසේජ් එක. මට විතරක් පේන්නේ. මේවා පුරුදු වෙන්න දැන් තේරෙන්නේ නැහැ කියලා බය වෙන්න එපා. පුරුදු වෙන්න. එහෙමනේ අපි ඉගෙන ගන්න. සර් මම එව්වා. හරි මම දැක්කා. 5 දෙනෙක් එවලා තියෙන උත්තර දැන්. නෑ 5 දෙනෙක් නෙමෙයි එක්කෙනෙක්. සර් මාත් එව්වා. ඔව් හරි. වෝෂික එවලා තියෙනවා, ලක්ෂණදී එවලා තියෙනවා, ඊළඟට චමුදී එවලා තියෙනවා, ඊළඟට පන්සිලු එවලා තියෙනවා. එච්චරයිනේ හදලා තියෙන්නේ. ඉතින් අනිත් අය කොහොමද එවන්නේ? එතකොට නේද? දැන් ඔයාලට සමහර අයට ගණන් බැරි වෙන්න හේතුව තියෙන්නේ හරියටම හදන්න ඕන කියලා එකක් තියෙනවා. එහෙම නෑ. උත්සාහ කරන්න. වැරදුනට කමන්නේ. එහෙමයි හරියන්නේ. ඊට පස්සේ ඊළඟ වතාවේ තේරුම් ගන්න වැරදුනොත්. එහෙම නැතුව මේ පළවෙනි වතාවෙම හරියන්න හදන්න දඟලන අයට තමයි බැරි වෙන්නේ. ඒගොල්ලන්ට එතකොට ටිකක්වත් හරියන්නේ නෑනේ. පරිම උත්සාහ ගන්න. වැරදුනොත් මොනව කරන්නද?
හරි. ගොඩක් අය උත්තරත් ඒවල තියෙනවා. අපි එහෙනම් සාකච්ඡා කරමු මොකක්ද දෙන්නේ කියලා. ඔන්න දැන් අඩුපාඩු හදා ගන්න. ඒතර පොදු පදේ හොයන්න යද්දී අපි අනිවාර්යෙන් දන්නවා මේකේ d හොයා ගන්න ඕනේ. d කියන්නේ ඩිෆරන්ස් එක 5ද 6ද ආවේ. එළමයි 7 ආවේ සර්. 7 අහුවෙන්න නරකයි. මම අහන ප්‍රශ්නේ ගැන හිතන්න එපා. يعني මම අහන එකේ උත්තරේ නෙමෙයි හිතන්න ඕනේ. ප්‍රශ්නේ හරියට හිතලා තේරුම් ගන්න ඕනේ. d 7යි. ඒ කියන්නේ පොදු අන්තරය 7යි. එහෙනම් මම ලියනවා පළවෙනි පදය පොදු පදය 7 සර්. පළමුවෙනි පදය 7 වැඩි කිරීම 1 ධන කීයද? 24 24යි. දෙවන පදය මම මේ කෙටියෙන් ලියන්නේ ඔයාලා මෙහෙම විතර දාන්න එපා ටීචර් කෙනෙක් පාරක් ගන්න වෙයි ඈ 7 වැඩි කිරීම 2 ධන 24 තුන්වෙනි පදය 7 වැඩි කිරීම 3 ධන 24 එහෙනම් කෙලින්ම n වන පදය 7 වැඩි කිරීම n ධන 24 එම නිසා එනවා පොදු පදය මොකක්ද 7යි n ධන 24 7යි n ධන 24 බලන්න කොයි තරම් ලේසිද කියලා. හරි මේක හරි ගියයි නම් කියන්නද? 7යි n ධන ඔව් චමුදිගේ හරි. තව පන්සිලුගේ හරි. ඕෂිකගේ හරි. තව හරි සමහරුන්ට ඔක කියන්න බෑ සිග්නල් ප්‍රශ්නේ තියෙනවනේ අත උස්සන්නකෝ හරි ගියයි දැනට. මේක මේ උත්තරේ හරි ගිය දරුවෝ අත උස්සන්න. ඕෂිකගේ හරි චමුදිගේ ඊළඟට පන්සිලුගේ එච්චරද හරි. හරි දැන් මේ අනිත් අයගේ දැන් වැරදිනේ කියන්නේ. දැන් එයාලා මේක හදාගන්න. හදාගෙන 10 වෙනි පදේ ඉක්මනට හොයලා ගන්නකො. n වෙනුවට 10 යොදන්න විතරයි තියෙන්නේ. දාපු ගමන් උත්තරේ එනවා. ඉක්මනට ගන්න. කියන්නද? කියන්න එපා පුතේ. අනිත් අය තාම හදනවනේ. ඒගොල්ලෝ වැරදිලානේ. දැන්ම කියන්න එපා. ඉතින් හදපු ඔක්කොගෙම හරි නේද? හදපු ඔක්කොගෙම හරි. චමුද්දිගේ පන්සිලුගේ පෝෂිකගේ නේද? ඒගොල්ලන්ගේ හරි. හරි. එහෙනම් අපි ගමු. කියන්න උත්තරේ 10 වෙනි පදය කීයද? හත වැඩි කිරීම 10 ධන 24යි. එහෙනම් මොකද උත්තරේ? 94 94යි. 7 10 70යි. 70ට 24ක් එකතු 94යි. 94යි. ඔන්න වාර විභාගේ ඔයාලට සර් ලකුණු 10 වෙනි පදය හරි පොදු වෙන පදයක් හරිද? සර් පොදු වෙන පදය 7 කිව්වොත් හරි නේද? පොදු වෙන පදේ 7යි n තියද? n අකුරු තියද? නෑ සර්. ඒක වැරදි පුතේ නම් 7යි n අනිවාර්යෙන් n අකුරු තියෙන්න ඕනේ. 7යි n ධන 24 හදා ගන්නකො පුතේ ඒක. එතන මේක පාවිච්චි කරලා තමයි මෙතෙන්ට යන්නේ මේ. එතන මම ලියලා නැහැ කෙටියෙන් ලියපු ඉන්න 7යි n ධන 24න් තමයි ඔක ගත්තේ. n වෙනුවට 10 දැම්මා මේ 7 ඒකේ 7යි n එක වැරදි 94 කියන එක හරි. හරි ඒක පුතේ එතකොට නිකන් හරි දැන් ඔයාගේ මේ අඩුපාඩුව හදාගත්තාම හරි ඈ. ඔය දෙකම ඉල්ලනවනේ විභාගෙදි. හරි. දැන් මම කොට ක්‍රමයක් කියා දෙනවා. හැබැයි මම දන්නවා මේක කියා දුන්නට පස්සේ මේ ක්‍රමයට ඔයාලා ගණන් හදන්නේ නැහැ කියලා. ඒ හින්දා තමයි මම මේක පස්සේ කියා දෙන්න තියාගන්නේ. පොඩි කපටි වැඩක් කරන්නයි තියෙන්නේ. පොර වැඩ. ඔන්න බලා ගන්න එක ඈ. අපි මේකට ඉරි කැලි තුනකුත් දාලා තියෙනවා. ඔන්න බලන්න එක සැරෙන් ඔව් කියන්න. කවුද කතා කරේ? මොකද්ද ප්‍රශ්නේ?
ඕ නෑ නේද? කතා කරපු කෙනෙක් නෑ. හරි. එහෙනම් එක වතාවෙම මේකේ උත්තරේ ගන්න ක්‍රමයක් කියා දෙන්න යන්නේ බොහෝම අවධානයෙන් ඉන්න පළවෙනි වතාවෙම අල්ල ගන්න. එතකොට මොකුත් ප්‍රශ්න නෑ. හරි? පුරුදු විදිහට මේ සංඛ්‍යා රටාවමයි මම තෝරගන්නේ. ඔයාලා මොකුත් ලියන්න යන්න එපා. ලියන එක වැදගත් නෑ නේ. ඔය කොච්චර එනම් පිටපල් ලියම ලියන්නකෝ ගණන් අච්චු පොත අරගෙන. අත වසරේක අරගෙන ලියන්නකෝ පුළුවන් වේද බලන්න. එහෙම වෙන්නේ නෑ. හරි? මේ සංඛ්‍යා රටාවේ අර පොදු අන්තරය කීයද ආවේ? අර කීයද එකතු වෙවි ගියේ? 7 හතෙන් 7 එකතු වුණේ නේද? එහෙනම් ඔයාලා කරන්න ඕනි මෙතෙන්ට බය නැතුව දාන්න 7n කියලා. මම තව එකක් ලියනවා. ඔන්න බලන්න 20 24 28 එහෙනම් කියන්න මෙතෙන්ට කීයෙන් කියලා දෙන්නේ? 4යි 4යි මම කියන එක තේරුම් ගන්න. ඊළඟට හෙට 9 හෙට 9 නේද? එළම ඔව් සර් අද 8නේ. එතකොට හෙට 9. හෙට 9. කියන්න. එහෙනම් කීයෙන් දෙන්නේ? 3න් 3යෙන්. 9n ආ 8යින් 8යෙන්. 8n මෙන්න අමාරුම එක. දෙකයින් ඔව් මොකද්ද? 2යෙන්. දැන් මම අහන සරල ප්‍රශ්නයක් අහන්න. දෙකයියෙන්. සරල ප්‍රශ්නයක්. මේ ටික දිහා බලලා මේක ලියා දෙකයියෙන්. ගන්න පුළුවන්ද ඔයාලට? මේ රටාව දිහා බලලා 7යින්ද 4යින්ද 3යින්ද 2යින්ද 8යින්ද කියලා ලියන්න පුළුවන් නේද? ඔව් සර් දැන් කරන්න තියෙන්නේ පුංචි හොර වැඩක්. හැබැයි ටීචර් එහෙම කියා දෙන්නේ නැහැ මේක ඉස්කෝලේ කියලා. ටීචර් හොර වැඩක් කරනවා. ඔව් සර් හොර වැඩ කියා දෙන්න හොඳ නැහැ. මොකක්ද දන්නවද හොර වැඩේ? මම මෙතනින් පටන් ගන්නම්කෝ. දැන් මේ 12 නේද 12න් නේද පටන් අරන් තියෙන්නේ. 12 14 16 18 කියලානේ. ඔයාලා පුංචි හොර වැඩක් කරනවා. මෙයාට කලින් එකක් තිබුණා නම් කීයද කියලා හිතනවා. අනේ හිතලා කියන්නකෝ මෙයාට කලින් එකක් තිබුණා නම් කීයද එන්න ඕනේ? 11 ඔය ඉතින් රටාවට ගැලපෙන්න ඕනේ. 10 10. ඒක තමයි මෙතෙන්ට එන්නේ. ඇයි 10 10 12 14 16 18 හරි නේද රටාව? හැබැයි මේ මීට කලින් එකක් තියද? මීට කලින් එකක් නෑ. හරිද? ඒකයි මං කිව්වේ මේක කල්පනායෙන් කරන්න ඕනේ. නැත්තම් ටීචර් කිව්වොත් එහෙම ටීචර් ඔයිට කලින් එකක් තියනවා කියලා හිතුවම පටෑල් ගාලා ගන්නවා කනට එක. තියනවා නම් බන් දාන්න එපා කිව්වේ. පටන් ගන්න තියෙන්නේ 12න්. අපි හොර වැඩන්නේ කරන්නේ. මෙයාට කලින් එකක් තිබුණා නම් 10යි. ඒක තමයි උත්තරේ. ඔන්න පළවෙනි එක. මේකෙත් කියන්නකෝ. මේ ඊළඟ එකෙත් කියන්නකෝ. මෙයාට කලින් එකක් තිබුණා නම් මොකක්ද දෙන්නේ? 108 හරියට හිතන්න ඕනේ රටාවට අනුව. 102 102යි. ඒක තමයි මෙතෙන්ට එන්නේ. ඔයා කොච්චර දඟලුවත් මෙයාට කලින් තියෙන්න ඕනේ ඒක තමයි මෙතෙන්ට එන්නේ. දැන් ඊළඟ එකෙත් හදාගන්න. ඔන්න හොර වැඩේ නිකන් ශනික උත්තර. හය අනිත් අයට තේරෙනවද 66 කියලා? 66 කියලා තේරෙනවද? ඔව් සර් 69ට 3ක් 72යි 72ට 3ක් 75යි. එහෙනම් මෙයාට 3ක් අඩු එකනේ මෙතන තියෙන්න ඕනේ. තියෙනව නම් නේද? එහෙම එකක් නැහැ. හොඳට මතක තියාගන්න. එහෙම එකක් නැහැ. එහෙනම් තියෙනව නම් ඊගාකට 16 ඊගාකට පුතා කලින් එකටත් ගිහිල්ලා හරි. මේකට එන්නේ 63 නෑ 66 නේද?
66 නේද? ඔව් සර් 66. එහෙනම් මේකේ මෙන්න 20 24 28 16යි 16 බලන්න කොච්චර ලේසිද කියලා අනිකෙත් කියන්න පටස් ගාලා. හරියට අඩු කරගන්න ඇඟිලි වලින් අඩු කරන්න ළමයි 31කින් 24යි ඔව් ඔක වරද්දන්න එපා. 7ක් අඩු කරගන්න ඇඟිලි වලින්. දැන් මං අහනවා කොච්චර ලේසිද මේ ක්‍රමය කියලා. මොකද කියන්නේ? සර් ඔය කොතෙන්ට මේකද සර් දැන් 24 එකතු කරාම මේකද? ඇයි පුතේ අන්න හරි. අපි අර රටාව ලියලිය දඟලලා හැදුවේ n වෙනි පදයක්. ඔව් සර්. ඒකේ n අකුර එන තැනට අමතරව එන සංඛ්‍යාව එපා අපිට පොදු පදයකට. ඒක හොයාගන්න කෙටි ක්‍රමයක් මේ කිව්වේ. සර් එතකොට ඔය ක්‍රමෙන් හොයාගන්න පුළුවන් n වෙනි ක්‍රමය විතරද? n වෙනි පදේ විතරයිනේ හොයාගන්න පුළුවන්. ඒකෙන් ඊට පස්සේ ඕන එකක් කියුවේ හැකිනේ. n වෙනුවට 1 දැම්මොත් පළවෙනි පදේ. n වෙනුවට 10 දැම්මොත් 10 වෙනි පදේ. n වෙනුවට 100 දැම්මොත් දැන් මේ n වෙනුවට 100 දානවා. 7 700 724 724. මේකේ 100 වෙනි පදේ 724. ඕන එකක් කියුවේ. පැහැදිලිද? පොදු පදය හෙව්වට පස්සේ රටාවේ ඕනම තැනක ඕනම පදයක් හොයන්න පුළුවන්. මේ තියෙන්නේ හැම තැනම පොදු පද ටික හොයලා. දැන් මේ ගානනේ අපි දැන් චුට්ටකට කලින් අන්තිමට හදපු ගාන හොඳට පෙරලා බලන්න. ඔන්න ඕකනේ හැදුවේ දැන් ටිකකට කලින් අන්තිමටම හදපු එක. ඒක අච්චර දඟලන්න නැතුව පියවර ගානක් යන්න නැතුව ෂණික හොයන ක්‍රමයක් මම මේ කියලා දුන්නා. තේරුණාද? ඔව් සර්. තේරුම් නැද්ද අනිත් අයට තාම? තේරුණා සර් ඒ කියන්නේ අර චූ පෙරාගෙන හොයන්නේ චූ පෙරාගෙන පළවෙනි පදේ දෙවෙනි පදේ තේරුණා තුන්වෙනි සර්. පදේ ගිය දඟල හොටු පෙරාගෙන හොයන්නේ. එහෙම හොයන්නේ නැතුව මේක දිහා බලාගෙන ඉඳලා උත්තරේ දැම්මම ටීචර් අහනවා ඈ බං උඹ මාර යකෙක් නේ උඹ කොහොමද ඉච්චර ඉක්මනට ඒක හෙව්වේ? එතකොට ඔයාලා කියන්නේ ටීචර් මං හොර වැඩක් කරා කියලා එහෙම කියන්නේ කනහරා පාරක් පදී ඈ. තේරුණාද? දැන් ටීචර් කියන්නේ පළවෙනි පදේ ලියපන් දෙවෙනි පදේ ලියපන් මේකට එකතු කරන්න ඕන එක හොයපන් කී දඟලනකොට ඔයාලගේ යාළුවෝ හොටු පෙරාගෙන දාඩිය පෙරාගෙන ඒත් වරද්දගෙන දඟලනකොට ඔයාලා උත්තර ටික හදලා ඉල්ලලා කැරකි ඉන්නවා. ටීචර් ඉල්ලුව නෑ බං උඹ මාරයක් එක්ක. කොහොමද මෙච්චර ඉක්මනට මේව දැන් ටීචර් දන්නෙත් නෑ මෙහෙම ක්‍රමයක්. සරලව කිව්වොත්. හරි? ඒ නිසා ඒගොල්ලන්ට කියා දෙන්න යන්න ඕනේ නෑ. හැබැයි ටීචර් කිව්වොත් එහෙම එකපාර දාන්න බෑ. තමුසෙ ලියන ඔක්කොම පියවරට කිව්වොත් ඔයා ඉවසීමෙන් ලියන්න. හරි? තේරුම් ගන්නකො දෙන්න ටීචර් කියන එක කරන්න ඕනේ ඔක. එයාලා මේ කේන්ති ගස්සන්න එපා. මම ඒකනේ ඒක මුලදී කියා දුන්නේ. හරි. දැන් මම අහන කෙනා මට උදව් කරන්න අනිත් අයට බෑ. හරි. මන් දිනු. ඉස්සෙල්ලම මන් දිනු. ඔන්න 6යි. අනිත් අය අත උස්සනවා විතරයි කියන්න බෑ. මම මේ කියන එකේ සංඛ්‍යා රටාවේ පොදු පදේ කියන්න ඕන හිතලා දැන්ටම කියන්න පුළුවන් කියන්නේ නැහැ. කියන්න තහනම් අත උස්සන්න පුළුවන්. හරි. මන් දිනු කියන්න ඔයාට හිතන විදිහට මේකේ සංඛ්‍යා රටාවේ පොදු පදේ මොකද්ද? හිමින් සැරේ හිතලා කියන්න. අනිත් අය අත උස්සන්න ඉතින් හදාගත්තා. දෙක විතරක් බෑ පුතේ අර ඔක්කොම ටික කියන්න ඕන. 2යි මොකද්ද? මන් දිනු විතරයි කියන්නේ. 2 හොයාගත්තා හරි. 2යි එතකොට එන්න ඕනේ මොකද්ද අකුර? කොයිද මන්දිර කියන්න 2යි මොකද්ද අකුර? කවුද පෙහානි කියන්නේ එහෙනම්? D නෑ පුතේ මේ පොදු අන්තරය නෙමෙයි පටලෝගෙනනේ තියෙන්නේ මේ ළමයි. පොදු අන්තරය තමයි 2 අන්න හරි 2යි n එන්න කුරෝනේ අපිට 2යි n. අනිත් හැමෝම කියන්න එකතු කිරීම කීයද? එකතු කිරීම 4. දැන් ඔයාලම තීරණය කරන්නකො පළවෙනි පදය දෙවෙනි පදය තුන්වෙනි පදය කී ලියලා දඟලනවට වැඩිය ෂණිකව උත්තරේ හොයන්න පුළුවන් නේද ඔය? පේනවද? 4 ගත්තේ කොහොමද?
මීට කලින් එකක් තියෙනවා කියලා හිතනවා. හැබැයි තියද? තියෙනවා නම් අපිට පේන්නේ බෑ. අපි හිතනවා. තේරුණාද වැඩි? දැන් මෙතනින් එහාට මගේ ගණන් ටික හදනකොට ඔයාලා කොට ක්‍රමේ පාවිච්චි කරන්න. හැබැයි දීර්ඝ ක්‍රමේ මම ඔබට කියා දීලා තියෙන්නේ. හරි. මම රටා ටිකක් දෙනවා. ඉක්මනට ඔයා පොදු පද ටික ලියන්න දැන්. ඊට පස්සේ අපි ටියුට් එකට යනවා. පළවෙනි එක 19. සර් ඒවයි පොදු පදේ නේද හොයන්න ඔව් ඕනේ? පොදු පදය. අර D නෙමෙයි ඈ D කියන්නේ පොදු අන්තරේනේ. ඒක පාවිච්චි කරලා අනිවාර්යෙන් ඔයාලා පොදු පදේ හොයන්නේ. පොදු පදේ එන්න ටියුට් එක ගන්න පුළුවන් නවෝදය අවිස්සාවෙල්ල ඊළඟට ඇහැලියගොඩ කොත්තිල පාරෙන් ඕසෝන් ගෙදරින් ගන්න පුළුවන්. සර් 8 වසරේද? ඔව් 8 වසරේක. දැන් ටියුට් තියලා ගොඩක් ළමයි අරන් ගිහිල්ලක් තිබුණා. සර් මට අරගන්න බැරි වුණානේ. දැන් හෙට ගිහිල්ලා ගන්න. හෙට ඔයාට කොහෙන්ද ගන්න පුළුවන්? සර් මට නවෝදෙන් ගත්ත හැකියි. හරි නවෝදෙන් ගන්න පුතේ. නවෝදේ තියලා තියෙන්නේ ඈ. සර්. සර් අද කරනවා ටියුට් එක. ඔව් අද දැන් ඊළඟට පටන් ගන්නවා. කමන්නේ ඒ ටික අපි මේ ටිකක් කරමුකෝ. ඔයාලා ටියුට් එක ගන්නකො හෙට. කවුද ටියුට් අරන් තියෙන්නේ? වෝෂික ගත්ත මට මතකයි. ගත්ත අනිත් අය අද මෙතන නැද්ද කොහෙදනේ? තව කවුද ගත්තේ ටියුට් එක? එහෙම නැත්නම් ඔයාලා මේ ඔන්ලයින් ගෙවලා ඒ රිසිට් එක ගෙවුවාමත් මේ PDF ෆයිල් එක ගෙන්න ගන්න පුළුවන් ඕන්න. එතකොට ඉතින් ටියුට් එක ගහන වියදම යනවා ඔයාලට. ආයතනෙට ගියා නම් ටියුට් එක print කරලා තියෙන අරන් එන්න පුළුවන්. මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ ටියුට් එක මේ. පිටු 20ක් තියෙනවා. සර් මේ වීඩියෝ එක YouTube මේ WhatsApp එකට දාන්න පුළුවන්ද? YouTube වීඩියෝ එක? ඔව් YouTube link එක දානවා පුතේ ඈ. හැබැයි වීඩියෝ එක අප්ලෝඩ් කරලා දාන්න හෙට උදේ වගේ වෙයි ඈ. ආ සර්. මේ මොහොතේ 11 වීඩියෝ එකක් අප්ලෝඩ් වෙමින් තියෙන්නේ. ඊයේ රෑ කරපු පන්ති. හරි ලියලා ඉවරද තුනම? ලියලා ඉවරලා අත උස්සන්න පොදු පද තුන ලියන්න. ලියලා ඉවරයි සර්. හරි හරි හරි. ඔයාලට මේ ටියුට් ගනිද්දී නොවැම්බර් මාසය දක්වා මේ පන්ති ගාස්තු එහෙම ගෙවන්න වෙනවා. ඒ කියන්නේ පරණ ගෙවල නැති අයට පන්ති ඉවර වෙන්නේ අපි දැන් කීයද 8යි. ශාමිකට බඩගිනි වෙලාද අහනවා දෙපාරක් ඇහුවා මම දැක්කා. තව පැය කාලක් විනාඩි 20ක් යනකොට ඉවරයි පන්ති. ශාමික බත් කන්න බැරිය කන ගමන් වැඩේ කරමු. සර් ඔව් කියන්න පුතේ. මේක ෆ්‍රී ක්ලාස් එකක් නෙවෙයිද? නෑ මේක ෆ්‍රී ක්ලාස් එකක් නෙමෙයි පුතේ. ෆ්‍රී ක්ලාස් යන්නේ පේපර් ක්ලාස් එකනේ. මේක ෆ්‍රී ක්ලාස්. පේපර් ක්ලාස් එක තමයි ෆ්‍රී යන්නේ. මේක ෆ්‍රී නෙමෙයි. ශාමික ටියුට් එක ගත්තේ නෑ නේද? අම්මට ඇවිල්ලා අරන් යන්න කිව්වා නම් හරි.
හරි උත්තර ටික ගමු අපි. අපේ කට්ටියත් අඩු වෙලා තියෙන. කියන්න පුතේ පළවෙනි එකේ මොකක්ද දෙන්නේ? කීයයි එන්නද? චමුද කීයයි එන් කියලාද පුතේ පළවෙනි එකට එන්නේ? 4යි n ධන 15 හරියටම හරි. පළවෙනි එකේ උත්තරේ 4යි n ධන 15 බලන්න කොච්චර ලේසිද කියලා. හැබැයි චමුදි ඉස්කෝලේදී දැන් ටීචර් හරි සර් හරි කිව්වොත් එහෙම ඔහොම හදන්න බෑ හදපියල් ලියලා පියවර කිව්වොත් ලියන්න ඕනේ ඈ. දෙවෙනි එක 2යි n ධන 5 2යි n ධන 5 6යි n ධන 9 තුන්වෙනි එක 6යි n ධන 9 දැන් බලන්න කොච්චර ලේසිද කියලා මේ ටික නේද? හරි දැන් මෙතන ඉන්න අයගෙන් ටියුට් එක තියෙන්නේ වෝෂිකට විතරද? චමුදි ගත්තේ නැද්ද? නෑනේ. නෑනේ. පෙහානි ගාවත් නෑනේ. නෑ සර්. මන්දිනු ගාවත් නෑ. නෑ සර්. නෑ. එහෙනම් දැන් මේ දැන් මම ටියුට් එකේව කරන්න යන්නේ නැහැ. දැන් අර අනිත් දරුවන්ට සිග්නල් ප්‍රශ්න ඒවා මේවත් තියෙන හින්දා. හැබැයි දැන් ටියුට් එකේ පාඩම ඉවරයි අපි ඈ. ඒ නිසා ටියුට් එක අරගෙන ඒකේ අභ්‍යාස ටික ඔක්කොම කරලා තියන්න ඊළඟ දවසේ වෙද්දී. එතකොට මම පෙන්නන්නම්කෝ ඔයාලට ටියුට් එක නිකන් බලන්න. එතකොට අපි නිකන් කතා කරමුකෝ ඊළඟ දවසේ අරගෙන කරන්නකෝ. එතකොට ඉවරයිනේ වැඩේ. මේ තියෙන ඔයගොල්ලන්ගේ ටියුට් එක. එතකොට පාඩම් තුනක් තියෙනවා. පළවෙනි මාසෙට සංඛ්‍යා රටාව පරිමිතිය කෝණ. සර් ඔව් කියන්න. ආයි ටියුට් එක දාන්න පුළුවන්ද? ඒ කියන්නේ ගෲප් එකට ආයි ටියුට් එක දාන්න පුළුවන්. ගෲප් එකට ටියුට් එක දාන්න නෑ පුතේ දැන්. දැන් ටියුට් හදලා තියෙන ඔයාලා ඇවිල්ලා ගන්න ඕනේ. අර මේ මොකද ආයතනවල ගැටලු ඒකයි. එහෙම දැම්මාම ළමයි පන්ති සල්ලි ගෙවන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. මට ඒක නරක නාමය ඇවිල්ලා තියෙන නිසා මේ ඔයාලට මේ ටියුට් එක හම්බ වෙනවනේ ගිහිල්ලා ගන්න. එතකොට හරි. හරි දැන් මේ තියෙන ඔව් ටික මේ කිරිදිවැල පැත්තෙන් ගන්න බැරිද? කොහෙන්ද පුතේ? කිරිදිවැල පැත්තේ. ඔයාට එන්න කරදරයිද? ඔව් සර් නිට්ටඹුව ඒ පැත්තේ. හරි මෙහෙම කරන්න පුළුවන්. ඔයා පුතේ මේ අර පන්ති සල්ලි ගෙවලා රිසිට් එක දැම්මහම ඔයාට PDF ෆයිල් එක එවන්න පුළුවන්. හා සර්. ඒකට print එක ගන්න වෙනවා ඔයාට. ඉතින් ඒකට පොඩි වියදමක් යනවා රුපියල් 100ක් විතර යනවා හැබැයි තාම. සමහර තැන් වල නම් එච්චරයක් නෑ රුපියල් 40ට කරන තැනුත් තියෙනවා. මේකේ පිටු මොනවත් හෙට නවෝදයට ගිහින් ගන්න බලන්න. අපෝදේ දුර නම් එහෙම යන්න ඕනේ නෑ. අර විදිහට කරන්න. අර මේ මම දැන් කලින් දැම්මට දැන් දාන්න නැත්තේ අර ප්‍රශ්නෙත් එක්ක ඒගොල්ලෝ දැන් මේ වෙලාවෙත් මේ බලාගෙන ඉන්නේ ඒගොල්ලෝ. දැන් මේකේ බලන්න පුළුවන්. ඒ කියන්නේ ඒ Zoom account එක ඒගොල්ලෝ හරහානේ ඇවිල්ලා තියෙන්නේ. මේ පන්තිය ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ. ඉතින් මට හොර කරන්න බෑනේ මං අර ළමයි අනුකම්පා කරලා සමහරලාට එහෙම දුන්නාම ඊට පස්සේ මම ආයතනෙන් බැනුම් අහන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ එතකොට ළමයි සමහර අය දාන්නේ නැහැ කියලානේ. හරි ඒක අපි එන විදිහක් බලාගමු. හරි අපි මේ බලමුකෝ. දැන් මේ විදිහට මේ තියෙන අර මං කිව්වේ පළවෙනි පදේ, දෙවන පදේ ඒ විදිහට අරගෙන දැන් මේ තියෙන්නේ අර ඉරට්ට සංඛ්‍යාව පොදු පද හොයන විදිය. ඊළඟට 12 වෙනි ඉරට්ට සංඛ්‍යාව ඒවට යන්න පුළුවන් අර පොදු පද පාවිච්චි කරලා. ඊළඟට වර්ග සංඛ්‍යා ටික, ඊළඟට ත්‍රිකෝණ සංඛ්‍යා. ඊට පස්සේ අර අපි කියපු දේවල් මේ තියෙන්නේ. පහත දැක්වෙන එක් අනුක්‍රමයේ පද දෙකක් අතර පොදු පරතරය. ඒක තමයි පොදු අන්තරය කියලා කිව්වේ. සලකා ඊළඟ පද සොයන්න. ඒ කියන්නේ ඔයාලට මේ ස්තම් පුරවන්න තියෙන්නේ. ඊළඟට මේ තියෙන අර අපි ගත්ත සංඛ්‍යා රට මුල් පදේ 7. ඒක ගත්තේ 3 වැඩි කිරීම 1 ධන 4. මේ තියෙන tn අර හොයලා තියෙන්නේ. අර අපි කියපු විදිහට පේනවද? n වෙනි පදේ tn කියනවා කිය 3n ධන 4. එතකොට මේ හිස්තැන් ටිකක් පුරවන්න තියෙනවා ඔයගොල්ලන්ට. ඊළඟට සංඛ්‍යානුක්‍රමයේ පොදු පදේ දුන්න විට රටාවලිය මේවා. හරි තව අපිට ටිකක් වැඩ තියෙනවා මේක කරන්න. ඊළඟට මේ ප්‍රශ්න ටික ඊට පස්සේ ඔයගොල්ලෝ පරිමිතිය කියන පාඩමට තමයි ඊළඟට යන්නේ. මේ කොටස් ඔක්කොම තියෙනවා. මේක පිටු 20ක් තියෙනවා. මේ ටික මේ කෝණ ගැන එහෙම තියෙන පාඩම මේ ටික අනිවාර්යෙන් අපිට ඕන වෙනවා. ටියුට් එක නැතුව කරන්න බෑ. නැත්නම් ලොකු කාලයක් යනවා මේකට. right
තව මොකද කියන්නේ විනාඩි 5ක් අපි සාකච්ඡා කරමුද? තව විනාඩි 5ක් ඉන්න පුළුවන්ද ඔයගොල්ලන්ට? පුළුවන් නේද? දැන් මේකෙන් පස්සේ පුතේ දෙනවා මෙන්න මෙහෙම එකක්. ඔන්න පොදු පදය දෙනවා ඈ. n වෙනි පදේ නැත්තම් tn ඒක දෙනවා. වහිනවා කියලා නම් තියෙනවා. අපි මේක විතරක් කරලා නවත්තමු ඈ. අපි උදාහරණයකට ගමු 3n ධන 7 කියලා පොදු පදේ දෙනවා. එතකොට 3n ධන 7 පොදු පදය සහිත සංඛ්‍යා රටාවේ මුල් පද 4 ලියන්න කියනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ පොදු පදය පාවිච්චි කරලා මුල් පද 4 ලියන්න. හරිම ලේසියි මේක. කියන්න කොහොමද පළවෙනි පදේ හොයන්නේ? කොහොමද? හරිම ලේසි. පළවෙනි පදේදී n වෙනුවට කීයද දාන්නේ? ඔව් පළවෙනි පදේදී n වෙනුවට 1 දානවා. එතකොට 3 වරක් 1 3යි 3යි 7යි කීයද? 10යි. දෙවෙනි පදේදී n වෙනුවට දානවා. මේ n අකුර වෙනුවට දානවා 2. එතකොට 3 වරක් 2 6යි 6යි 7යි කීයද? 13. 13. ඔව් තුන්වෙනි පදේදී n වෙනුවට දානවා 3. මේ බලන්න n වෙනුවට 1 2 3 මේ n කියන දා මේ 3 වැඩි කිරීමෙන්නේ 3යි n කියන්නේ. ඒක ආදේශ කරනවා. ඔච්චරයි තියෙන. ඒකට කියන්නේ ආදේශ කරනවා. දාන 7. 3 වරක් 3 9යි 9යි 7යි කීයද? 16. 16යි. මුල් පද 4 නේ ලියන්නේ කියන්නේ. එහෙනම් 4 වෙනි පදෙත් හොයනවා. 3 වැඩි කිරීම 4 දාන 7 කීයද එන්නේ? මෙතනොත් හෙව්වා නේ. දොළහයි 7යි 19යි. අපි ලියනවා එම නිසා රටාව නැත්නම් රටාවේ මුල් පද 4 අපි ලියනවා මෙන්න මේ පිළිවෙලට. මොකද්ද? 10 13 16 19 කියලා ලියලා ඉරි කෑලි තුනක් එක තමයි තියෙන්නේ. වේ. ඕන්න උත්තර. හරි. ඔබ සටහන් කරගෙන අපි අදට පන්ති නවත්වමු. ඉක්මනට සටහන් කරගන්නකො. අපේ ගොඩක් අය දැන්ටම වයින් වෙලා තියෙනවා වහිනොත් අද සැරට වහිනවනේ. 3n ධන 7 පොදු පදේ කියන එක දුන්නාම මුල් පද 4 හොයන විදිය. එතකොට අපි ඊළඟ දවසේ නම් හම්බ වෙමු. එතකොට ඔයාලා ටියුට් එකේ අභ්‍යාස ටික කරලා තියන්න. හරි නේද? ලියා ගන්න පුළුවන් නේද? හරි මම වීඩියෝ එක දාන්නම්. තව අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් බලා ගන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ දාන්න අපේ WhatsApp වලට. right එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් නේ. ආයුබෝවන් සර්.